MS Access ada පාඩම database management application එක. අතරම මේ පාඩම MS Office package එකේ තියෙන පාඩම් මාලා අතරින් අමාරුම පාඩම. මේ පාඩම හරියට අල්ලගත්තේ නැත්නම් මේ කෝස් එකෙන් වැඩක් නැහැ. ගොඩාක් ළමයි මේ පාඩම පන්ති වලට ගිහිල්ලා ගුරුවරු ඉස්සරහා කරගන්නේ නැහැ. සමහරලාට ගුරුවරු අතින් හරියට කෙරලත් නැහැ. ළමයි අතින් හරියට කෙරලත් නැහැ. ඩේටාබේස් එකක් ගැන මොකක්ද කියලා අහනකොට මට ඕන තරම් ඉන්ටර්විව් වල මුණ ගැහිලා තියෙනවා. කිසිම කෙනෙක් දන්නේ නැහැ ඉන්නවා අර මොනවද බීපු ගොළුව වගේ වෙලා ඉන්නවා. ඉතින් එහෙම රටක අපි මේ ඒගොල්ලොන්ට මේ ජීවය දෙන්න හදනකොට මොන හරි කරලා දෙන්න කියලා දෙන්න හරියට තැනකට ගේන්න හදනකොට ඔහේ ඉන්නවා අර මොකද ගල් වලින් පට්ට ගන්නවා වගේ. ඒ නිසා මම එන්න දෙන්නේ නැහැ කිසිම කෙනෙකුට මේ ක්ලාස් එකට වීඩියෝ දෙන්නෙත් නැහැ. ඉන්න අය මේක අල්ලගන්න. මොකද ගුරුවරුන්ට අවනඩත්ත නැත්තම් ඔන්ලයින් හරි ඔෆ්ලයින් හරි ඒ වගේ අය අවශ්‍ය නැහැ. මම ළමයි 10 ගානට උගන්වලා තියෙනවා. කිසිම කෙනෙකුට මම chance එක දෙන්නේ නැහැ. හරියට වැඩ කරන්නේ නැත්තම්. මොකද අපි අකුරක් නෑර ළමයාට නිවැරදිව හැමදේම කියලා දෙනවා. මුත් ළමයි නොවේ නම් ඒගොල්ලන්ට ඒ chance එක මම කොතනකවත් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නෙමෙයි මගේ දරුවන්ට උනත් මං හරියට තමන්ගේ වැඩ කරගන්න නැත්තම් අකීකරුයි නම් ඒ chance එක දෙන්නේ නැහැ. මොකද අපි හැම දුන්නොත් මොකද වෙන්නේ? දුබලයන් නැගිටිනවා ප්‍රබලයන් නිදාගෙන සිටිද්දී. ඒ නිසා හැම වෙලාවෙම ප්‍රබලයෝ නැගිටින්න ඕන. ඒකට තමයි දුබලයෝ පාඩමක් ඉගෙන ගන්න. ඒ නිසා මෙතෙක් දුර කෝස් එකට ඇවිල්ලත් අපි එකිනෙක අඳුන ගන්න බැරු කණ්ඩායමක් නම් මේ ගෲප්ස් වල ඉන්නේ. කිසිම තේරුමක් නැහැ ඒගොල්ලොන්ට මේ වගේ විෂයක් උගන්වන එක. එතනින් එහාට මම එන්න දෙන්නේ නැහැ. සර්ටිෆිකේට් ගැන කතා කරන තාම අම්මා අප්පා මතක් වෙන්න කියලා දෙන්න. රයිට්. අද ඉන්න දෙන්න හරියට පාඩම අල්ලගන්න. එතකොට MS Access අපි මේ වෙනකොට කතා කරා MS Access කොහෙද තියෙන්නේ? MS Access වල exe ෆයිල් එක මොකක්ද? ඒ ඔක්කොම ඔයගොල්ලන්ට මතක ඇති. ඔයාලා දෙන්නට මතක ඇති මොකක්ද ඒ කියලා. එතකොට ඒ අනුව ගත්තොත් MS Access කියලා කියන්නේ හතරවෙනි ඇප්ලිකේෂන් එක. ඒ හතරවෙනි ඇප්ලිකේෂන් එක අනිවාර්යයෙන්ම හරියටම ටච් කරගන්න ඕන. නැත්නම් 1 සහ 2 කියන 1 2 3 කියන ඇප්ලිකේෂන් තුනෙන්ම වැඩක් වෙන්නේ නැහැ. ඉමාෂා ඖෂධියේ තියෙනවා නම් කැමරා එක ඔන් කරන්න නැත්නම් එයත් අයින් වෙන නැත්නම් මම අයින් කරනවා. අද කැමරා එක ඔන් කරගෙන තමයි ක්ලාස් එකේ ඉන්න ඕනේ. අඩුම තරමේ කැමරා එක ඔන් කරගෙන ඉන්න බැන්නම් මට ටියුට් එක හරි පෙන්වන්න ඕනේ. එහෙමත් කරගත්ත නැති අකීකරු ළමයි කණ්ඩායමකට මම උගන්වන්න කැමති නෑ. ඉමාෂා ඖෂධියට අහුනද මං කියපේ? සර් මම ටියුට් එක මට හම්බෙලා නැහැ සර් ගෲප් එකට වෙන්න නැහැ. ඔව්. මට මම අනිත් ටියුට් ටික තියෙනවා. ඔයා ගෲප් එකේ ඉඳලත් නැහැ. ගෲප් එක දිහා බලලත් නැහැ. මම ගෲප් වල ටියුට් දාලා තිබුණා. ඔය හිටපු ළමයි සියලු දෙනාම ඔය එතන දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම් මට පෙන්නලා තියෙනවා ටියුට් එක. ඒ කියන්නේ ඔයා ගෲප් එකේ ඇලර්ට් එක ගැන බලලා නැහැ නේ. ගෲප් එකේ මොනවද දෙන්නේ කියලා ඔයා දැකලවත් නැහැ. ඔයගොල්ලෝ ඉඳලා නැහැ මේ ලෝකේ. තිබුණේ නැද්ද අනිල් මහත්මයා? ටියුට් එක තිබුණානේ දාලම. තිබුණා සර් තිබුණා මැනේජ්මන්ට් දෙකකුත් තව දාලා තිබ්බා මේකත් දාලා තිබුණා. ඔව්. සමති තිබුණාද? සමතිනේ අනිත් එක්කන. අම්තිද? සමිති තිබුණාද ටියුට් එක? තිබුණා. ඒතර ඔයාට ටියුට් එක නැහැ කියන විදිහක් නැහැ. ඔයාලා ගෲප් වල නැහැ. ඔයාලා වෙන ලෝක වල ඉන්නේ. ඈ? සර් මම මේ ළඟදී ගත්ත අනිත් ටියුට් ටිකේ ඒක ගත්තා මම ටියුට් ටික ඔක්කොම. ළඟදී මේ මම ටියුට් වගේක් ගත්තත් තියෙනවා. ඔයා ඉඳලා නැහැ ටියුට්. ඉන්නේ නැහැ මගේ. ඔයා ගෲප් එකේ නැතුව තමයි මේ දැන් ඔය කතා කරන්නේ. ගවිෂ් ප්‍රනාන්දුගේ පුළුවන් ද ටියුට් එක පෙන්වන්න? තරුෂි පුළුවන් ටියුට් එක? ඔව් සර්. තරුෂි ඔයා ඉන්නව නේද? සෞභාග්‍යද කවුද? ටියුට් එක පෙන්වන්න බෑන්ඩ් වගේ. ඔව් සර් ඉන්නවා. හරි වගේ ටියුට් එක පෙන්වන්න මට print out ගත්තු. access ටියුට් එක. හරි සර් ටිකක් ඉන්න. මම ටියුට් එකවත් අතේ නැහැ.
සර් මේක නේද? ඔව් ඒක තමයි. හරි. ගවිෂ් ප්‍රනාන්දු. ගෑනු ළමයෙක්ද ගවිෂ් කියන්නේ? ගවිෂ් ප්‍රනාන්දු කියන එක නෑ මම හෙවේ. එයා තරුෂි සෞභාග්‍යද ගවිෂ් ප්‍රනාන්දු දෙන්න එකටම දින්නේ ක්ලාස් එකේ. Sir, ඔව්. හරි. Gavish Fernando නම. හරි. එයාගේ තියෙනවා. එයා හරි. තරුෂි සෞභාග්‍යගේ පෙන්වද මට? ඔව් සර් මම පෙන්නුවා. ඉමන්ජිත් කට උට් එක පෙන්වන්න බෑ ඉමන්ජිත්. ඉමන්ජිත් මං කියන ගහනවද? Sir, වාගේ ටියුට් එක පෙන්වන්න ඇක්සස් ටියුට් එක. දැන් ඔය ඉන්න අනිත් අයට හිතාගත්තා නේද ටියුට් එකක්වත් නැතුව තමයි මේ සෙට් එකේ ඉන්නේ ක්ලාස් වල. අපි බොරුවට ගෲප් වලට ටියුට් දානවා. මේගොල්ලෝ එකක් අඩු ගානේ වැදගත් ටියුට් එකක් print out ගන්න කියලාම දැම්මේ. සිතිජා අමරසූරිය ටියුට් එක පෙන්වන්න බලන්න. සිතිජාට ඇහෙනවද මං කියන එක අමරසූරියට? right. දැන් ඉතුරු වෙලා ඉන්නයි ක්ලාස් එකේ ඉමු. ආයෙත් මම මැදදී එදිර එක එක්කෙනා આવොත් ආයෙත් මම අහනවා ටියුට් එක පෙන්වන්න කියලා. අද කරන්න දෙයක් නැහැ කරදරයක් වුණාට මේක ඉවර කරගන්න ඕන. මොකද කෝස් එක දැන් ඉවර කරන්න යන්නේ වේගෙන් අපි. නමුත් මිනිස්සු කෝස් එකේ නෙවෙයිනේ නිකන් සර්ටිෆිකේට් දෙයක් අරගෙන යන්න බලන්නේ නැති. ඒගොල්ලන්ට අවසාන මොහොතේ හරි Tamanට දඬුවම් විඳින්න වෙනවා. මොකද මෙහෙම යන්න බෑ මේක. මේක මෙහෙම ගිහිල්ලා අපි වග කියන්න ඕනේ හැමතැන් වලටම ඔයගොල්ලන් සර්ටිෆිකේට් එකක් දීපුම අඩු ගානේ ඔයගොල්ලොන්ගේ ටියුටෝරියල් එකවත් නැතුව මේක ලොකු ප්‍රශ්නයක් නේ. ඉතින් එතකොට එහෙම මිනිස්සු නෙමෙයි මේ කෝස් එකට වටිනාකම තියෙන්නේ. ඕකේ. එතකොට database management application එක කතා කරන්න යන්නේ. මේකට කියනවා MS Access කියලා. ඒතර database එකක් කියන්නේ මොකක්ද කියන එක මේ ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා. මේ ටියුටෝරියල් එකේ ඉංග්‍රීසියෙන් කියවෙනවා database එකක් කියන්නේ මොකක්ද කියලා. ඒක අපි ඔක්කොම කියවන්නේ නැහැ. මම මුල ටික විතරක් කියවලා ඔයගොල්ලන්ට යම් අවබෝධයක් දෙන්න database එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් සිංහලෙන් database එකක් කියලා කියන්නේ දත්ත වල එකතුවක්. දත්ත ගොන්නක එකතුවක්. දත්ත ගොන්නක එකතුවක් විධිමත් ලෙස කොහේ තැනක එකට එකතු වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා database එකක් කියලා. එහෙම නැත්නම් අපි කියනවා දත්ත සමූහයක්. නැත්නම් අපි තවත් එක වර්ධනය කරලා කියනවා දත්ත සමුදායක්. ඒතර දත්ත කොහේ තැනක එකට එකතු වෙලා තියාගෙන ඒවා මගින් යම් පාලන කටයුතු කරනවා නම් කළමනාකරන කටයුතු කරනවා නම් ඒකට database එකක් කියලා කියනවා. දැන් උදාහරණයක් හැටියට Google සමාගමේ අපේ ඇප්ලිකේෂන් පුරවපු සියලු දෙනාගේම data ටික තියෙනවා. මොනවටද අපි ඇප්ලිකේෂන් පුරවන්නේ? ඔය Google accounts හදන්න, Gmail accounts හදන්න වගේ විවිධ ගිණුම් හැදුවා නම් අපේ නම,
තොරතුරු දීලා ලිපිනය නම තමන්ගේ උපන්දිනය ඒ වගේ දීලා හදනවා නම් එතන ඒගොල්ලොන්ගේ ශ්‍රී ලංකා කියලා ඩේටාබේස් එකක් ඇතුලේ නැත්නම් ෆයිල් එකක් ඇතුලේ අපේ දත්ත ගොනුව තියෙනවා. අපි ඕනම වෙලාවක යූසර් නේම් පාස්වර්ඩ් ගහනකොට අපිට ඒ දත්ත ගොනුවට ප්‍රවේශයක් ලබා දෙනවා. ඇක්සස් එකක් ලබා දෙනවා කියලා අපි කියනවා. බැංකුවක ගිහලා ගිණුමක් ඇරියට පස්සේ ඒ ගිණුමේ තොරතුරු ටික අපේ නම ලිපිනය අපේ උපන්දිනය ස්ත්‍රී පුරුෂභාවයේ දුරකථන අංක තව සමහරලාට අපෙන් අස්සනකුත් ගන්නවා ෆොටෝ එකකුත් ගන්නවා. ඒ සියල්ල ඒගොල්ලොන්ගේ පරිගණකයේ යම් තැනක ගබඩා කරගෙන තියා ගන්නවා. ඉතිරි කිරීමේ ගිණුම් වෙනම ධන යෝජන ගිණුම් වෙනම ඒ වගේම ස්ථීර තම්පතු ගිණුම් වෙනම තව ඔය විවිධ වර්ගයේ ගිණුම් වර්ග තියෙනවා කුඩා ළමයිට එහෙම ඒ වගේ ඒ නම් වලින් ඒ ගිණුම් ඒ බැංකුවල තියාගෙන ඉන්නවා. අපි ගිහලා බැංකු ගිණුම අංකය කියපු ගමන් නැත්නම් බැංකු ගිණුම මේ පොත දුන්න ගමන් එයා ගිණුම් අංකය ටයිප් කරපුවම අපේ ගිණුමට ඇක්සස් වෙලා අපිට පෙන්නනවා. තවත් එක වර්ධනය කළා වාට කිව්වොත් ඒක ATM කාඩ් එකක් අපිට හම්බ වෙනවා. ඒ ATM කාඩ් එක පෙන්නපු ගමන් ඒ ATM මැෂින් එකට දීපු ගමන් එයා අපෙන් අහනවා පින් නම්බර් එක මොකක්ද කියලා. ඒ අකුරු ඉලක්කම් අතරක පින් නම්බර් එක ටයිප් කරපු ගාම අපේ ගිණුම ඇතුළට ගිහිල්ලා අපිට සල්ලි දාන්න ඕනද සල්ලි ගන්න ඕනද ආදි වශයෙන් දේවල් අහලා අපිට උවමනා දේ කරලා දෙනවා. මොන ගිණුමද ඔයා තෝරන්නේ ආදි වශයෙන් කියලා අපිට අදාළ ගිණුමේ තොරතුරු ලබා දෙනවා. ඉතින් ඒ වගේ දැන් ඔයා නිතර දෙවේලේ Facebook යනවා ඇති. WhatsApp යනවා ඇති. දැන් WhatsApp වල වගේ නම් sorry ගොඩක් අයට log වෙන්න තැනක් නැහැ. user name password කියලා එකක් නැහැ. නමුත් දැන් Facebook එකේම යනවනම් user name password ගහන්න තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ රටවල් 200කට අධික පිරිසක් Facebook වල ගබඩා වෙලා ඉන්නවා. Facebook ආයතන තියෙන සර්වර්ස් වල hard disk ඇතුලේ ගබඩා වෙලා ඉන්නවා. ඒතර අපේ කලාපයට අනුව අපි ශ්‍රී ලංකා කියලා තෝරපු ගමන් අපි මේ අපේ Facebook account එක මෙහෙන් log වුණ ගමන් අපි log වෙන්න try කරනකොට එයා දන්නවා ශ්‍රී ලංකාවෙන් මේ එන්නේ කියලා. username password දීපු ගමන් අපිට අවස්ථාව දෙනවා. අන්න දත්ත ගොන්නකට දත්ත සමූහයකට අපිට ඇතුළු වෙන්න අවස්ථාව දුන්නා. හැබැයි කලින් ගබඩා කරලා තියෙන්න ඕනේ. ඒතර database එක විශේෂත්වය මොකද්ද? දත්ත කලින් ගබඩා කරලා තියෙන්න ඕනේ. ඒතර ඒක මේක හොඳට මතක තියාගන්න ඕන. Word වල කරන වැඩක්වත් Excel වල කරන වැඩක්වත් PowerPoint වල කරන වැඩක්වත් නෙමෙයි මේක. මේක කරන්නම Microsoft සමාගම හදලා තියෙනවා application එකක්. අද ඉඳලා අපි ඉගෙන ගන්න ඒක. ඒක තමයි MS Access කියන එක. අතරම මේක තියෙන්නේ primary level එකේ. මේක තියෙන්නේ basic මට්ටමේ ඉගෙන ගන්න අයට. මේක මෙතනින් ඉගෙන ගන්න කෙනෙකුට advanced මට්ටමට යන්න පුළුවන් database handle කරන්න. database handle කරලා තව software application එකත් එක්ක විවිධ application එක්ක අපිට link වෙලා වැඩ කරන්න අපිට අවස්ථාව ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක වැදගත් දෙයක්. ඔයාට ඒක තේරෙයි ඉදිරියට වැඩ කර කර යනකොට මේකෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන එක ඔයාට හැඟෙයි. right. අපි බලමු database කියන කී මොනවද කියන්නේ කියලා. A database is a collection of information that is organized so that it can be easily accessed, managed and updated. Database එකක් කියලා කියන්නේ collection of information. තොරතුරු සමූහයක එකතුවක්. That is organized. එක සංවිධානය කරලා තියෙනවා so that is can be easily accessed. ඒකට ඒ වගේම අපිට ලේසියෙන් ප්‍රවේශ වීම කරන්නත් පුළුවන්ලු. ඒ වගේම manage and updated. ඒක manage කරන්නත් පුළුවන්ලු, කළමනාකරණය කරන්නත් පුළුවන්ලු, update කරන්නත් පුළුවන්ලු. update කරනවා කියලා කියන්නේ මොකද්ද? අපිට නවීකරණය කරන්නත් පුළුවන්ලු අලුත් දත්ත දාලා. ඒතර දත්ත කොහේ හරි එකතු කරලා තියෙනවා නම් hard disk එකක server එකක කිසියම් විධිමත් විදිහට අපි ඒකට කියනවා database එකක් කියලා. හැබැයි කලින් ඒ දත්ත ගබඩා කරලා තියෙන්න ඕනේ. Data is organized into rows. Data හැම වෙලේම ගබඩා කරන්න සංවිධානය කරන්නේ row වල. row කියන්නේ කොහොමද දන්නෝ? word වල excel වල දෙකේම අපි ඉගෙන ගත්ත row ගැන. columns and tables. ඒ වගේම columns and tables කියන ඒවා තුල rows, columns and tables ඇතුලේ තමයි මේ දත්ත ගබඩා වීම වෙන්නේ. and it is indexed to make to easier to find relevant information. එද මේකින් අපිට තාම ලේසියෙන් පහසුවෙන් පෙළගස්ව ගන්න අවස්ථාව දෙනවලු
අපිට අවශ්‍ය කරන පහසුම තොරතුරක් වෙත. Data gets updated. Data අපිට ඒ තියෙන දත්ත update කරන්න පුළුවන්. Expanded and deleted. ඒවා වර්ධනය කරලා මකලා දාන්න උනත් පුළුවන්ලු. තියෙන දත්ත නවීකරණය කරන්න පුළුවන්ලු. ඒවට තව දත් එකතු කරන්න පුළුවන්ලු. අනවශ්‍ය දත්ත මකලා දාන්න පුළුවන්ලු. As new information is added, ඒ වගේම අලුත් තොරතුරක් අවශ්‍ය නම් අපිට එකතු කරන්නත් පුළුවන්. Database process workload to create and update themselves. හරිද? database එකේ process එක නැත්නම් අපි තියෙන data සමූහය create කරලා update කරනවලු themselves. හරිද? තමන් විසින්ම නැත්නම් ඒ ආයතනයේ විසින්ම ඒවා update කරනවලු එදිනෙදා නැත්නම් අවශ්‍යතාවයට අනුව. Querying the data they contain and running application assign it. ඒ වගේම queries වලට සම්බන්ධ කරන්න පුළුවන් data විමසීම් වලට සම්බන්ධ කරලා ඒවා run කරන්න පුළුවන් application එකක් හරහා. මේ ටික අපිට ගත්තාම database එකක් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මම කියපු සිංහලෙන් ඉංග්‍රීසියෙන් තියෙන ටිකට අමතරව මම මේක පෙර සිංහලෙන් කියපු දේත් වාට වැදගත් database එකක් ගැන අවබෝධය ලබා ගන්න. එතකොට databases වර්ග කීපයක් අපිට දකින්න පුළුවන් පරිගණක භාවිතා කරනකොට. navigational database නැත්නම් DBMS කියන එක. ඒ වගේම relational database management system කියන එක. ඒ වගේම SQL database management system කියන එක. ඒ වගේම object oriented database management system කියන එක. මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කාරණයක්. ඔයා මේ වගේ නම් විතරක් දැනගත්තාම ප්‍රමාණවත් database management system කියන එක වර්ගීකරණයක් අපිට කරන්න පුළුවන් පරිගණක භාවිතා කරන්නන් software application design කරන අය, ඒ වගේම web design කරන අය, හරිද? ඒ වගේම තවත් ඉංජිනේරු මේ කාර්යයන් කරන අයට පරිගණක වල ඉහළින් වැඩ කරන අයට භාවිතා කරන්න පුළුවන් systems කීපයක්, database management systems කීපයක් තමයි ඔයාට මේ නම් වලින් පෙන්නලා තියෙන්නේ. navigational, ඒ වගේම relational, ඒ වගේම SQL, ඒ වගේම object oriented මේ database management system වල තියෙන ස්වභාවයන්. ඒතර මේක නම් වලින් අපි දැනගත්තාම දැනට ප්‍රමාණවත්. මේ තියෙන database එකක ස්වරූපය අපිට පේනවා මේක table එකක්. මේ table එක තුල අංක වලින් සටහන් කරලා තියෙනවා. ඒ වගේම නමකින් යම් කෙනෙකුගේ නමක් දාලා තියෙනවා. ඒ වගේම එහි එක්කෙනාගේ surname එක කියන මුල් නම සහ surname එක දෙක මේකේ තියෙනවා. ඒ වගේම date of birth එක තියෙනවා. මේ නිකන් දල අදහසක් වාට දෙන්නේ database එකක ස්වරූපේ database එකක් කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. දැන් ඔයා හොඳටම දන්නවා database එකක් හැදෙන්නේ මොකක් වලින්ද? rows සහ columns වලින්. rows කියන්නේ මේ හරස් අතර තියෙන පේලි වලට නැත්නම් තීරු වලට, columns කියන්නේ ඉහළ සිට පහළට තියෙන සිරස් වූ පේලි වලට. ඒ හරහා නිර්මාණය වෙනවා table එකක්, වගුවක්. ඒතර මේ වගුව තමයි පළමුවම database එකක් නිර්මාණය කරන්න database එකක් නිර්මාණය කරන කෙනෙකුට තියෙන ප්‍රධානම සාධකය. වගුවක් නිර්මාණය කර ගැනීමෙන් පසු තමයි databases නිර්මාණය කරන්න යන්නේ. database management system කියන එක ගැනත් නැවත කතා කරලා තියෙනවා. මේවා ඔයාලට කියවා ගැනීම සඳහා මම දීලා තියෙන්නේ. මම සියලු දේවල් සිංහලෙන් කතා කරන යන නිසා ඉංග්‍රීසියෙන් අපි මේවා කතා කරන්න යන්නේ නැහැ. මේක තියෙනවා database management system is system software for creating and managing databases. The DBMS provides users and programs with the systematic way to create, relate, retrieve, update, and manage data. DBMS make it possible for end users create, read, update, and delete data in a database. The DBMS essentially serves as an interface between the database and the users or application programs, ensuring that data is consistently organized and remains easily accessible. කියලා තියෙනවා. ඉතින් ඔයා මේ ටික කියව ගන්න. මේක database management system එකකට අවශ්‍ය කරන ඉංග්‍රීසි තේරුම මේ තියෙන්නේ. ඉතින් ඒක අපි දැන් කතා කරගෙන යනවා. ඒ වගේම මේ තියෙන සියලු දත්ත වලට කියවා ගැනීමට වැදගත්. මේවා ගොඩක් ලොකු පාඨමාලාවකදී ඉන්නකොට අපි මේවා වචනෙන් වචන ඡේදෙන් කතා කර පෙන්න කියලා දෙදී තමයි ඉස්සරහට අරගෙන යන්නේ. නමුත් දැන් මේ ටයිම් එකේ අපිට එහෙම කරගන්න වෙලාවක් නැහැ. හරි මේවා කොහොම කතා කරන්න ගියොත් එimhe තව මාස 2-3කටවත් අපිට යන්න හම්බෙන්නේ ඉස්සරහට.
අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන රිලේෂනල් ඩේටාබේස්. රිලේෂනල් ඩේටාබේස් කියලා කියන්නේ ඥාති සම්බන්ධතාවයක් තියෙන ඩේටාබේසස්. ඥාති සම්බන්ධතාවයක්. එකකින් අනෙකට විධිමත් ලෙස සම්බන්ධයි. ඒ ඩේටාබේස් එක. ඒක හුදකලා වෙලා නැහැ. එක ටේබල් එකක් නිරන්තරයෙන්ම සම්බන්ධ වෙනවා අනිත් ටේබල් එකට. අන්න ඒම සිස්ටම් වලට කියනවා අපි මොකද්ද? රිලේෂනල් ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් කියලා. ඒතකොට ඔයාලට මේ ටේබල්ස් තුනෙන් පේන්නේ ටේබල්ස් තුන එකක් අනිකත් එක්ක කොහෙන් හරි තැනකින් සම්බන්ධතාවයක් හදාගෙන තියෙනවා. ඒක රිලේෂනල් ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. හරිද? එතකොට මේ රූප සටහනේ අපිට පේන්නනවා ඒ වගේ තවත් ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් අවස්ථාවක්. ඩේටාබේස් එක මෙතන තියෙනවා. ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එක. ඒ වගේම control database එකක් මෙතන තියෙනවා. ඒ කියන්නේ අපි හිතන්නකො සර්වර් එකක් කියලා. සර්වර් එකක්. ආයතනික ලොකු ආයතනයක තියෙන සර්වර් එකක්. ඒ කියන්නේ දත්ත ගබඩා කරන්න පුළුවන් පරිගණකයක්. සර්වර් එකක් කියලා කියන්නේ දත්ත ගබඩා කරන්න පුළුවන් පරිගණකයක්. ඒ දත්ත ගබඩා කරන්න පුළුවන් පරිගණකේ එක අංගයක් තමයි database ගබඩා කරන එක. ඒතර ඔන්න දැන් database එකක් අපිට පෙන්ලා තියෙනවා රූප සටහනකින්. එතරම් database එකක් මේ වගේ කොට කැලලක් වගේ නැහැ. නමුත් ඔයාලට අර රූප සටහනෙන් පෙන්වන්න ඕන නිසා මේක මේ විදිහට පෙන්ලා තියෙනවා. ඒ database එකේ 3 දෙනෙක් වැඩ කරනවා. බලන්න කවුද ඒ 3 දෙනා කියලා. ඒ 3 දෙනා කවුද? payroll officer. පළවෙනි එක්කෙනා තමයි payroll officer. payroll officer කියන එක්කෙනා තමයි මේ පරිගණකයක් තියාගෙන ඒ පරිගණකේ වැඩ කරන්නේ. හරිද? එයාට අවශ්‍යලු needs access to staff details. මේ payroll officer ට අවශ්‍යලු needs හරිද අවශ්‍යතාවයක් තියෙනවා access ප්‍රවේශ වෙන to staff details. හරිද එම ආයතනයේ ඉන්න සේවකයින්ගේ තොරතුරු වෙත යන්න ඕන. ඇයි payroll officer ට තොරතුරු වෙත යන්න ඕන? එයා තමයි මාසය අන්තිමේට පඩි හදලා ඕවර් ටයිම් ගණනය කරලා වැටුප් ගේම සඳහා ගිණුම් කරන අංශයට බාර දෙන්න කියලා. ඒ නිසා මේ database එකේ තියෙන staff details එයා ගන්නවා. අනිත් එක්කෙනා මොනවද ගන්න බලමු. customer service advisor. customer service advisor. ඒ කියන්නේ පාරිභෝගික සේවා නිලධාරී කියලා ආයතන වල ඉන්නවා. රාජ්‍ය ආයතන වලත් ඉන්නවා, පෞද්ගලික ආයතන වලත් ඉන්නවා. පාරිභෝගික සේවා නිලධාරී කියලා. මේ පාරිභෝගික සේවා නිලධාරියා කරන්නේ ආයතනයේ පිළිබඳ මඟ පෙන්වීමක් කරනවා ආයතනට එන අයට. ආයතනට එන අයට ආයතනයේ පිළිබඳ මඟ පෙන්වීමක් කරනවා. එතකොට දැන් ඔය ඇක්සස් වෙලා ඉන්න netme පෙන්වද මට ටියුට් එක? netme ඇවිල්ලා ඉන්නවා. කැමරා එක ඔන් කරලා පෙන්වද ටියුට් එක? netme මම අයින් කරනවා මට උත්තර දුන්නේ නැත්තම්. netme ට ඇහුණාද මං කියප එක නැත්තම් netme ගේ මයික් එකවත් ඕෆ් කරගෙන ඉන්නවද? netme ටියුට් එක ගැහුවේ නෑ නේද? සර් මට ටියුට් එක print out ගන්න උන්නේ නෑ. ඒ print out ගන්න උන්නේ නැත්තේ. print out ගන්න උන්නේ නෑ කියන්නේ ඔයාට මේ කෝස් එකේ නිකන් ඔයා නිකන් ජොලියට ඉන්නවා වගේනේ තියෙන්නේ. ජොලියට ඉන්න බෑ මේ කෝස් එකේ. මෙච්චර දවසක් දුන්නා ඔයගොල්ලන්ට ජොලියට ඉන්න. නමුත් දැන් ඔයාගේ මේ මෙච්චර වටිනා පාඨමාලාවක මේ වටිනාම ටියුටෝරියල් එක ඔයා නැති කරගෙන ඉන්නවා. අරගෙන නැහැ. එතකොට ඔයා කොහොමද මේ අවබෝධ කරගන්නේ? highlight කරන්න තියෙනවා, ලියන්න තියෙනවා. ඔයා කොහෙන්ද ලියන්නේ? සර් මේ මම ආය අනිද්දා යනවා ටවුන්. එතකොට මම ඉස්කෝලේට යන ගමන් මම print out අරන් එන්න. එතකොට අද පාඩම ඒක පොලිසියෙන්ද ඔයා ආගන්න එතකොට ලියා ගන්න. ඒ වගේ ළමයි කෝස් වලට අවශ්‍ය නැහැ. මම එයාත් අයින් කරනවා. ඊළඟ දවසේ ඉඳලා බඩු ටික හදාගෙන පාඨමාලාවට එන්න ඕන. ඔයගොල්ලන්ට සමාව දුන්නාම ඔයගොල්ලෝ ඒක පාවිච්චි කරනවා වැරදි විදිහට. එතකොට වැඩක් කරගෙන ඉන්න ළමයිටත් මේක කරගන්න බෑ. අපිට අපේ රටේ හැටි පේනෝ නේද? කීප දෙනයි යමක් හරියට ගන්න. අනිත් මිනිස්සු ගන්න සීනි බෝල බබාලා. මම මෙච්චරත් ඔයගොල්ලෝගේ ජීවිත ගැන මුලින් ඉඳලා කතා කර කියලාත් අඩුම තරමේ ටියුටෝරියල් එකක් දීපු මේක print කරගන්න බෑ. දැන් දවස් 4ක් 5කට එහා මම මොකද දීලා. වෙන ඕගොල්ලෝගේ අනම්මනම් ඕන දේවල් කරනවා. තමාට ෆෝන් එකට කාඩ් එකක් නැත්තම් රුං ගාලා දුවලා ගිහලා ඒක දාන එනවා. කාට හරි යාළුවෙකුට හරි කියලා රීලෝඩ් එකක් දාගන්නවා. ඇයි ඔය මොනවා දේවල් කරගන්නේ නැත්තේ? රාජික පෙන්නන්න බාන්න මට තමන්ගේ
මේවා එක ටියුට් එක. රජික ප්‍රසන්න. රජික ප්‍රසන්නට ඇහෙනවද මං කියන එක? අපරාධ මේ ඉන්න ළමයිගේ පාඩමට මේක ගැටලුවක් වෙනවා. ඔයගොල්ලෝ ඒක සෙල්ලම් කරගෙන ඉන්න ගියපමු. රජික ප්‍රසන්නට ටියුට් එක නෑනේ. රජික වීඩියෝ කොන් කරගෙන ඉන්නවා අපිට නම් පේන්නේ නැහැ හැබැයි. මයික් එක ඕෆ් කරගෙන. මයික් එක ඕෆ් කරන කියන්න බෑන්ඩ ඔයා ටියුට් එක ගත්තද නැද්ද කියලා. හරි. ඒගොල්ලෝ මං අයින් කරලා තින්නේ. අනිත් අය පාඩම අහගන්න. ඒ වගේ එන හැම කෙනාම මම බලන ඉඳලා අයින් කරනවා. එන්න දෙන්නෙම නෑ මං ඉස්සරහට හරියට වැඩ කරන්න නැති කිසි කෙනෙකුට. සල්ලි දිහා බලාගෙන නෙවෙයි අපි මේවා කරේ. ඔයගොල්ලෝගේ රුපියල් 2000 3000 6000 7000 කරගෙන අපිට නැවු නගින්නත් නැහැ. නමුත් ගුරුවරයෙක් හැටියට මට කොන්ද කෙලින් තියාගෙන මේක කරන්න ඉඩ තියෙන්න ඕන. එහෙම නැත්නම් කිසිම මිනිසෙකුට මම මේක ඉන්න දෙන්නේ නැහැ. ඔයා මේ ඉන්න ළමයි පස්සේ යනවන සහතික දෙන්න මම ලෑස්ති කැම්පස් එකත් එක්ක කතා කරලා. එනිසා පිස්සොන්ට මේක තුනේ අවශ්‍යතාවයක් නැහැ ඉන්නේ. අපි අනේ පුතේ දුවේ දරුවෝ කියලා කතා කරපුවම අපේ ඔළුවට අත හොදන මිනිස්සු කණ්ඩායමක් තමයි මේකේ ඉන්නේ. ඒ වගේ මිනිස්සුන් දඬුවම් දෙන්න මම ඉස්සලා කියපු කතාව හොඳට මතක තියාගන්න. දුබලයෝ නැගිටිනවා ප්‍රබලයෝ නිදාගෙන ඉන්නවා. ඒතර ප්‍රබලයෝ නැගිටින්න ඕන. ප්‍රබලයෝ නැගිටලා දුබලයෝ කවුද කියලා හොයාගන්න ඕන. හොයාගෙන මේ මිනිස්සුන්ට දඬුවම දෙන්න ඕන ප්‍රබලත්වයට එන්න. නැත්තම් සමහර අය ඉන්නවා අනේ මට නෑ නේ ගා. නිසා මේකේ හිඟා කන කාලයක් නෙවෙයි, හිඟා කන ජීවිතත් නෙවෙයි, තරුණ තරුණියන් ගොඩක් අය ඉන්නේ. ඒගොල්ලෝ හිඟන්න වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ හොඳ ප්‍රබල ජීවිත තියෙන අය. එඳා මම ඔන්ලයින් හරි දඬුවම දෙනවා මට කියන්න ඕනේවා කියයි දැන් අරවම කියලා ගෲප් එකේ කියයි මම ඒකටත් ලෑස්ති පිට තමයි වැඩේ කරන්නේ. කෝල්ස් ආව මම කෝල්ස් වලට ආන්සර් කරන්නේ මම කෝල්ස් වලට ඊළඟට තමයි ආන්සර් කරලා කියන්නේ. මම කිසි දෙයකට බය කෙනෙක් නෙවෙයි. ගුරුවරයෙක් හැටියට මම අදාළ සියලු දේවල් ළමයි වෙනුවෙන් කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපි එහෙම කරපු අය අවුරුදු 20ක් විතර. ඉතින් දැන් මේ ඉන්න අයට තේරුම් ගන්න බැයි නම් මම මුලින් ඉඳලා ඒවා කියලා දුන්නා. ගුරුවරු ඉස්සරහා ශිෂ්‍යයෝ ඉන්න ඕනේ ශිෂ්‍යයෝ වගේ. right. එතකොට customer service advisor අවශ්‍යයිලු access to customer accounts. පුජ්‍යලයන්ගේ පාරිභෝගික සේවා නිලධාරියට අවශ්‍යයිලු පුජ්‍යලයන්ගේ ගිණුම් ඇතුළට යන්න. මේ database එකේ තියෙනවා පුජ්‍යලයන්ගේ ගිණුම්. අන්න ඒ ගිණුම් ඇතුළට ගිහිල්ලා ඒ වාගේ තොරතුරු අඩුපාඩු තියෙනවා සකසන්න අලුතෙන් එකතු නොයගේ නාම ලේඛනයේ තොරතුරු ඒවට ඇඩ් කරන්න අනවශ්‍ය අය සේවයෙන් ඉවත් වෙලා ගියපු අයගේ තොරතුරු ඩිලීට් කරන්න ඕනලු. දැන් බලන්න එකම database එකේ දෙන්නේ කාරණා දෙකක් කරනවා. මේ database එක ඇතුළට ගිහිල්ලා payroll officer පඩි හදලා වැටුප් ගෙවලා ඕවර් ටයිම් වාදී සටහන් කරලා මාසික වැටුප් ගෙවන්න එයා පාවිච්චි කරනවා. customer service advisor කියන නිලධාරියා ආයතනයේ නිලධාරියන්ගේ personal ගොනු වලට පුජ්‍යලික ගොනු වලට ගිහිල්ලා එතන තියෙන දේවල් අඩුපාඩු හදලා අනවශ්‍ය අයින් කරලා අලුතෙන් එකතු වෙන අය ඇඩ් කරන වගේ දේවල් කරගෙන යනවා. sales manager තව එක්කෙනෙක් ඉන්නවා ඒ database එකටම link වෙනවා. ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති. අපහැදිලි නම් අහන්න mic on කරලා. sales manager needs access to stock level. දැන් sales manager කියන්නේ කවුද? ආයතනයේ තියෙන production එක විකුණීම සඳහා පාරවණික් කෙනා. ආයතන නිෂ්පාදනය කරන මොකක් හරි දෙයක්. අපි හිතමු නිෂ්පාදනය කරනවා කියලා මේගොල්ලෝ නිෂ්පාදනය කරනවා කියලා හිතන්න traveling bags තමයි මේගොල්ලෝ හදන්නේ මේ කම්පැනි එකේ. ඒතර මේ මෙතන traveling bags හදන කට්ටිය ආයතනයේ ඉන්නවා 200ක් විතර ස්ටාෆ් එක. හරිද? එතකොට 200 විතර ඉන්න ස්ටාෆ් එකේ තොරතුරු තමයි මේ database එකේ තියෙන්නේ. ඉතින් sales manager ට අවශ්‍යයිලු access to stock level එක බලා ගන්න. මොනවද? traveling bags කොච්චර තව ඉතුරු වෙලා තියෙනවද? traveling bags හදාගත්තුවා දැනට නිෂ්පාදනය වෙලා තියෙනවා ගිය සතියේ 5000ක් පිටරටත් අරිනවා මේගොල්ලෝ. දල වශයෙන් අධ්‍යයනයේ උපකල්පනය කරන්න පිටරටත් යවනවා 5000න්
මේ දවස්වල shipment කීපයක් ගියා. ඒ කියන්නේ ලොරි වල පටවගෙන අරගෙන ගියා locally sale එකටයි නැත්නම් international sale එකටයි ඇරියා. මෙයාට ටග් ගාලා database එකට ගිහිල්ලා බලන්න ඕන තව traveling bag 5000න් කීයක් විතුල්ලා තියෙනවද කියලා. එහෙනම් traveling bag 5000ෙම තොරතුරු මේ database එකේ ගබඩා වෙලා තියෙන්න ඇති. අපි හිතමු 3750ක් දැන් නිකුත් වෙලා කියලා. 3750 නිකුත් වෙලා තියෙනවා. 25ක් damage වෙලා තියෙනවා. එහෙනම් තව කීයක් ඉතුරු වෙන්න ඕනද? 1125ක් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ තුන් දෙනා විවිධාකාරයේ අවශ්‍යතා තුනක් තියෙන තුන් දෙනෙක්, නිලධාරි තුන් දෙනෙක්. හැබැයි එකම database එකේ මේ තුන් දෙනාටම අවශ්‍ය data ගබඩා වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට දත්ත ගබඩා කරන පද්ධතීන් වලට දත්ත ගබඩා කරන management system වලට කියනවා relational database management system කියලා. ඥාතිත්වයක් දෙනවා ඕනම කෙනෙකුට එකම database එකේ තියෙන තොරතුරු පාවිච්චි කරන්න. ඒකට අදහසක් ගන්න ඕන මම උත්තරයක් දුන්නා. relational database කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි access හරහා කතා කරන්නේ relational database management system ගැන. access හරහා කතා කරන්නේ relational database management system ගැන. right. අපි දැන් බලමු access වල කොයි වගේ ස්වරූපයක්ද තියෙන්නේ කියලා. මම highlight කරන දේවල් highlight කරගෙන පිළිවෙලට ලස්සනට හදාගෙන ඉන්න ටියුටෝරියල් එක. ටියුට් එක ඕන කියලා කිව්වේ එකයි. word බැරි මිනිස්සුන්ට excel බැරි වුණා. word උ excel දෙකම බැරි මිනිස්සු powerpoint බැරි වුණා. ඉතින් ඔය දෙකම කොහෙන් හරි ගොඩ ගියපායට access බැරි වෙලා වැඩක් නැහැ. ඒකයි මම එලවන්නේ පන්ති කාමරේ. online උනත් මට ඒක එලවන්න පුළුවන්. නයනජිත් පෙන්වන්න බලන්න ටියුට් එක. නයනජිත් අලුතෙන් ඇවිල්ලා ඉන්න ටියුට් එක පෙන්වන්න බලන්න. ඔව්. නයනජිත් ටියුට් එක මට පෙන්වන්න බලන්න. එන්න සර් පොඩ ඉන්න. Right. Very good. Right. එනම් බලා ගන්න පාඩම දැන් MS Access කියන එක කොහොමද තියෙන්නේ කියලා. MS Access යනු MS Access යනු Microsoft යන කෙටි කර දක්වා ලිවීමකි. ඒ කියන්නේ MS Access කියන්නේ Microsoft Access කියන කෑල්ල මේ කෙටි කළාම Microsoft කියන එකේ M අකුරයි S අකුරයි අරගෙන තමයි MS කියලා හදාගත්තේ. ඒකත් යම් තැනකදී ඔයගොල්ලන්ට අහුන්නේ නැත්නම් ඔන්නේ අදහස ආවා. ඒතර MS කියලා ලියන හැමතැනකම ලියන්න ඕන අපි කැපිටල් වලින්. යන්න කෙටි කර දක්වා ලිවීමකි. මේ ඇප්ලිකේෂන් software එකක් වන අතර. එහෙනම් මේක මොකද්ද? ඇප්ලිකේෂන් software එකක්. අපි ඉගෙන ගත්තා ඇප්ලිකේෂන්ස් ගැන මුල් දවස්වල. MS Office package එක තුළ දත්ත සමුදාය කළමනාකරණය හෙවත් database management සඳහා යොදා ගැනීම. එතෙන් මේක යොදා ගන්නේ නම් මොකේද? දත්ත සමුදාය කළමනාකරණය සඳහා එමෙත ඉංග්‍රීසියෙන් කියනවා database management සඳහා. එම නිසා මේට DBMS වර්ගයේ මෘදුකාංගයක් කියනු ලැබේ. මේ database management system කියන එක නැත්නම් database management system කියන වචනේ කෙටි කරලා නැත්නම් වාක්‍ය කෙටි කරලා තමයි මේ DBMS කියන වචනේ හදාගෙන තියෙන්නේ. අකුරු 4න් කියවෙන්නේ ඒ ටික. මේ සම්පූර්ණයෙන්ම වෘත්තීය මට්ටමේ මෘදුකාංගයක් වන අතර මේක නිකන් ඔය පාවිච්චි කරලා print out කරන්න පාවිච්චි කරන එකක් නෙවෙයි. මේක ඇවිල්ලා professional software එකක්. වෘත්තීය මෘදුකාංගයක්. professional. ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්න කිසියම් business එකක් වෙනුවෙන්ම. දැන් Word Excel වගේ ගත්තොත් Excel professional මට්ටමට එනවා. Word උයි PowerPoint වගේ ගත්තොත් professional නැහැ. නිකන් එදිනෙදා පොඩි දේවල් ඔය කරගන්න පාවිච්චි කරනවා. හැබැයි Access වගේ එකක් ගොඩක් වෙලාට professional වෙනවා. කියන වෘත්තිකයෙන්ම තමයි මේක පාවිච්චි කරන්නේ. නිකන් ඔය පොඩි කම්පියුටර් කෝස් එකක් කරලා ජොබ් එකක් කරන අය මේවා පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ ඒක වෘත්තියක් වශයෙන්ම කරගෙන යන අය. ඒ කියන්නේ ඒක පාවිච්චි කරලා එයා සල්ලි හොයනවා. ඒකයි මේක වෘත්තීය මට්ටමේ මෘදුකාංගයක් කියලා කියන්නේ. මේ මෘදුකාංගය පාවිච්චි කරලා එයා තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය හෝ තමන්ගේ අමතර ආදායම් මාර්ගය සකසගෙන ඉන්නවා. ඒකයි මේ ප්‍රොෆෙෂනල් වර්ගයේ මෘදුකාංගයක් කියලා කියන්නේ. මෙමගින් database සැකසීම පරිපාලන සිදුවන අතර database මොකද කරන්න පුළුවන්? සකසන්න පුළුවන්. ඒ වගේම පරිපාලනය කරන්න පුළුවන්. මේ දිගින් දිගටම උසස් මට්ටමින් භාවිතා කරන්නෙකුට මේක මඟ නවතින්නේ නැතුව
දිගටම පාවිච්චි කරගෙන ඉහළට ඉගෙන ගන්නවා නම් Visual Basic, Java, PHP, MySQL වැනි ඉහළ ගණයේ පරිගණක භාෂාවන් සමග වැඩ කරමින් බැංකුවල මූල්‍ය ආයතන, බැංකු වගේ මූල්‍ය ආයතනවල, ඒ වගේම විශ්වවිද්‍යාලවල, ආරෝග්‍ය ශාලා තුල, දුරකථන සමාගම්, අපි කිව්ව ඩයලොග් මොබිටෙල් වගේ රාජ්‍ය පෞද්ගලික ඕනෑම කාර්යාලයක මෘදුකාංග අවශ්‍යතාව වෙනුවෙන් ඇප්ලිකේෂන් සහ මෘදුකාංග සැකසීමේදී වෙනත් මෘදුකාංග සැකසීමේදී දත්ත ගබඩාකරණය හා කළමනාකරණ පද්ධතියක් ලෙස කටයුතු කරන්න භාවිතා කරනවා. එහෙනම් මේක නවතින්න නැතුව වැඩ කරනවා නම් කවුරු හරි කෙනෙක් මේක මෙතනින් එහාට තවත් ඇරයි යනවනම් දිගුවක් හැටියට අධ්‍යාපනයේ එහාට තව යනවනම් එයාට පුළුවන් Visual Basic, Java, PHP, MySQL වැනි ඉහළ ගණයේ පරිගණක භාෂා සමග මේක සම්මිශ්‍රණය කරමින් මේක අනිත් අයත් එක්ක මම කියන්නේ මේ access කියන්නේ ගත්තාම basic level එකේ application එකක් කියලා. නමුත් Visual Basic, Java, PHP, MySQL කියන languages. ඒවා advanced level languages. ඒතර ඒවත් එක්ක මේක සම්මිශ්‍රණය කළා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් බැංකුවක් වගේ තැනක, විශ්වවිද්‍යාලයක මේ හැමතැනම data තියෙන්නේ. data කියන්නේ මේ මිනිස්සුන්ගේ දත්ත විතරක් නෙවෙයි. මිනිස්සුන්ගේ නම ගම ලිපිණියේ තොරතුරු විතරක් නෙවෙයි. නේද? ආයතනවල තියෙනවා ඉන්වෙන්ටරි තියෙනවා, ආයතනයේ තියෙන බඩු බාහිර ආදී ඒවා data bases ඇතුළට දාන්න පුළුවන්. ඒ වගේම තොග තියෙනවා. ඒ තොග වැනි දේවල් data bases ඇතුළට දාන්න පුළුවන්. තොග පාලනය කියලා අපි කියන්නේ. තොග ලැබෙනවා, තොග නිකුත් කරනවා. ඒ වගේම නිෂ්පාදනය, ප්‍රොඩක්ෂන් එක දාගන්න පුළුවන්. හරිද? ඒ වගේ විවිධාකාරයේ දේවල් දාගන්න පුළුවන්. ඒතර මූල්‍ය ආයතන වල දාගන්නේ මුදල් හදල් ගනුදෙනු පිළිබඳ තොරතුරු මිනිස්සුත් එක්ක ඒ තොරතුරු දාගන්නවා. විශ්වවිද්‍යාලයක දාගන්න එක අවුරුදු වල ඒ ෆැකල්ටිස් වලට ඇතුළත් වුණ ළමයිගේ තොරතුරු. ආරෝග්‍ය ශාලා තුල දාගන්නේ එදිනෙදා ඇතුළත් වුණ ලෙඩුන්ගේ ඒ වගේම ආරෝග්‍ය ශාලාවෙන් නැත්තම් අපි කියන්නේ ස්පිරිතාලෙන් පිට වුණ මිනිස්සුන්ගේ ඒ ස්පිරිතාලට ඇතුළු වෙච්චි ඇඩ්මිට් වෙච්ච අයගේ තොරතුරු. ඒ වගේම මිය ගිය අයගේ තොරතුරු සහ විවිධ ලෙඩ රෝග. ඒ වගේ තියෙන මේ මෙඩිසින් නැත්නම් අපි කියන තියෙන බෙහෙත් පිළිබඳ තොරතුරු. දුරකථන සමාගමක නම් ඩයලොග් මොබිටෙල් වගේ සමාගමක නම් කොච්චර දේවල් ඇතුළට දාගන්න තියෙනවද? මිනිස්සුන්ගේ තොරතුරු දාගන්න තියෙන. මිනිස්සු අපි SIM එකක් ගන්න වෙලාවෙ ඉඳලම ඒ data එක යනවා ඒගොල්ලෝගේ database එක. ඒ වගේම රාජ්‍ය පෞද්ගලික ඕනම කාර්යාලයක මෘදුකාංග අවශ්‍යතාව වෙනුවෙන් ඇප්ලිකේෂන් සකසන්න දඩ ගබඩා කරනවක් පාලනය කරන්න භාවිතා කරන්න පුළුවන් වෘත්තීය මට්ටමේ මෘදුකාංගයක් මේක. හොඳට මතක තියාගන්න වෘත්තීය මට්ටමේ මෘදුකාංගයක්. හරිද? වාගේ ප්‍රශ්න පත්‍රය ඇහුවොත් වෘත්තීය මට්ටමේ මෘදුකාංගයක් වන්නේ කියලා Word, PowerPoint, Access වගේ තුනක් දෙනවා. දීපගම් වට්ටක් ගාලා මතක් වෙන්න ඕන වෘත්තීය මට්ටමේ මෘදුකාංගයක් කියන්නේ මොකද්ද? Access. ඒ වගේම වාට මේ පිළිබඳ තව කාට හරි කියලා දෙන්න පුළුවන් මේකේ වෘත්තීය මට්ටම මොකක්ද කියලා. හරිද? වෘත්තීය මට්ටම මොකක්ද කියන එක වාට හොඳට කියලා දෙන්න පුළුවන්. ඇයි වෘත්තීය මට්ටම කියලා කියන්නේ? මේක භාවිතා කරලා තවත් ඇප්ලිකේෂන් හරහා තමන්ට පුළුවන් තමන්ගේ මූල්‍ය උත්පාදනය කරන්න. එහෙම නැත්නම් තමන් කොහේ ජොබ් එකකට ගිහිල්ලා රැකියාවක් කරනවා නම් එතනදී තමන්ට හොඳ වැටුපක් ලබා ගැනීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට පුළුවන් මේක තවත් මෘදුකාංග සමග සම්බන්ධීකරණය කරලා වෙනත් ආයතන වෙත වෙනත් පුජ්‍යලින්ගේ අවශ්‍යතාවයට මෘදුකාංග නිෂ්පාදනය කරන්න. අනේකයි වෘත්තීය මට්ටමේ මෘදුකාංගයක් කියලා කිව්වේ. මම මේ highlight කරපුවා ඔයගොල්ලෝ highlight කරගෙන ඇති කියලා මම හිතනවා. මම විටෙන් විටේ පෙන්වන්න කියනවා ටියුට් එක. ඒ නිසා ලෑස් වෙලා ඉන්න මම මේ highlight කරන ටික highlight කරන්න ඕනේ. නේද?
right ඊට පස්සේ වැදගත් කියලා අංග දෙකක් තියෙනවා MS Office application package එකේ ඇති ප්‍රධාන application වන MS Word MS Excel MS PowerPoint යන වැඩසටහන් ඒවා සමග වැඩ කිරීමට නම් පළමුව ඕපන් කර ගැනීමට අවශ්‍ය වේ. එන හොඳට මතක තියාගන්න ඕනේ කාරණේ Word Excel PowerPoint එක වැඩ කරන්න නම් මොනවද කරන්න ඕනේ? ඒ application ඕපන් කරන්න ඕන. Word වෙන්න පුළුවන්, Excel වෙන්න පුළුවන්, PowerPoint වෙන්න පුළුවන්. මේ ඕනම application එකක් එක්ක අපි වැඩ කරා පහුගිය දවස්වල වැඩ කරනකොට මොකද කරන්න ඕනේ? ඒක පළමුව screen එකේ desktop එකේ ඕපන් කරගන්න අත්‍යවශ්‍ය වෙනවා. එහෙත් MS Access application එක සමග වැඩ කිරීමට පෙර database එකක් create කර ගැනීම ප්‍රථමයෙන් සිදු කරන්න ඕනේ. database එකක් create කර ගන්න ඕනේ. එහෙනම් ඔයාලට මේක වැදගත්ම සාධකයක්. Word වල නම් අපි දැක්ක මොකද්ද උනේ? document එකක් open වුණා. document එකක් මතක ඇති. document එකක්. Excel වල නම් ටක් ගාලා ශනිකව open වුණා මොකද්ද? workbook එකක්. Excel වල නම් open වුණා workbook එකක්. PowerPoint වල නම් ශනිකව open වුණා මොකද්ද? presentation එකක්. මතක ඇති මේවා. මතක නැත්නම් ඔය විදිහට මම දානවා වගේ shortly දාගන්න මොනවද open වුනේ කියලා. Word වල නම් document එකක්, Excel වල නම් workbook එකක්, PowerPoint වල නම් presentation එකක්. හැබැයි Access වල database එකක් open වෙන්නේ නැහැ. Access වල database එකක් මොකද කරන්න ඕන? create කරගන්න ඕන. පළමුව කරගන්න ඕන දේ තමයි Access වල database එකක් create කරගෙන තමයි වැඩ කරන්න පටන් ගන්න. පැහැදිලිද ළමයි? Word වල open කරගන්නවා document එකක්, Excel වල workbook එකක් open කරනවා, PowerPoint වල presentation එකක් open වෙනවා. අපි double click කරලා ගත්තු ගමන්ම desktop එකේ open වෙනවා. හැබැයි Access වල database එකක් මොකද වෙන්නේ? create වෙනවා. Access වල database එකක් create වෙලා තමයි අපිට වැඩ කරන්න අවස්ථාව දෙන්නේ. right. අපි බලමු එහෙනම් Access ඇතුළට ගිහිල්ලා කොහොමද database එකක් create කරගන්නේ කියලා. database එකක් create කරගන්නේ කොහොමද කියලා බලමු. Windows 7 වගේ operating system එකක් භාවිතා කරනවා නම් කොහොමද database එකක් create කරගන්න වෙන විදිහ? click start, click all programs, click Microsoft Office, click Microsoft Access 2010 or 2016. මේ click කියන්නේ අදාළ තැනට ගිහිල්ලා mouse එකේ point එක තියලා තද කරනවට. මේ කියන්නේ click start අන්න එක තමයි click කිව්වේ. ඊට පස්සේ click all programs. මේ start menu එකේ all programs කියලා තැනක් තියෙනවා. එතෙන්ද යනවා. දැන් මට පෙන්වන්න විදියක් නැහැ ඒක. මම 10 පාවිච්චි කරන නිසා මට එහෙම menu එකක් හම්බෙන්නේ නැහැ. Windows 7 වගේ පාවිච්චි කරනවා නම් තමයි ඒක හම්බෙන්නේ. දැන් Windows XP වගේ පාවිච්චි කරනවා ඒක හම්බෙනවා. ඒ වගේම Microsoft Access 2010 නැත්නම් 16 කියන තැනට ගිහිල්ලා අපිට පුළුවන් ක්ලික් එකක් දෙන්න. දුන්නාට පස්සේ අපිට හම්බෙනවා available template window එක. අපිට හම්බෙන්නේ මොකද්ද? available template window එක. available template window එකේ මෙන්න මේ විදිහට පහතින් පෙන්වනවා දර්ශන වෙනවා අවස්ථා කිහිපයක්. available templates window එක හම්බෙනවා මේ කියන අවස්ථා ටිකට ගියාට පස්සේ. right මොනවද ඒ අවස්ථා ටික බලමු අපි. මේ අංක වලින් දැන් පෙන්වන්නේ අංක 1, අංක 2, අංක 3, අංක 4 ආදි වශයෙන් පෙන්වගෙන ගිහිලා අංක 5 කියනවා ඔයාලට click blank database මෙන්න මෙතන click කරන්න. blank database එක click කරන්න. ඊට පස්සේ කියනවා click browser icon. blank database එක click කරලා browser icon එක තියෙනවා. මේ තියෙන browser icon එක. මේ browser icon එක click කරන්න කියලා. 6 වෙනි අවස්ථාව වෙනවා browser icon එක click කරනවා. blank database වලින් පස්සේ. හරිද? 7 වෙනි අවස්ථාව මොකද වෙන්නේ? choose desired folder. එම තම folders save කරන තැනක folders එකක් හෝ කීපයක් හදලා තියෙනවා නම් ඒ folders ටික select කරන්න කියලා කියනවා. type a file name. ඊට පස්සේ කියනවා type a file name. අදාළ file name එක type කරන්න මෙතන. මම උදාහරණ දෙන්න my1 කියලා type කරලා තියෙනවා. අවසානයේ click OK.
ක්ලික් ඕකේ කිව්වට පස්සේ මොකද වෙන්නේ? database එක හැදෙනවා. හරිද? මෙන්න මේ විදිහට database එක හැදිලා එනවා. right. අද අපි අඩුවෙන් ඉන්න නිසා අපිට පුළුවන් ඕන ප්‍රැක්ටිකල් එකක් කරන්න. machines තියන අය කවුද මෙතන ඉන්නේ මට කියන්න බෑනේ. computers තියන අය. අනිල් කුමාරට machine එකක් තියෙනවද? තියෙනවා සර්. චමිතිට තියෙනවද? චමිතිට machine එකක් තියෙනවද computer එක? චමිති කතා කරන එක ඇහෙන්නේ මයික් එකේ සද්දෙ මදි මම හිතන්නේ. ඇහෙන්නේ. ගවිෂ්ට තියෙනවද computer එක? Excuse me sir, මං ගවේෂ්ගේ තාත්තා. ඔව්. සර් ගවේෂ් කම්පියුටර් එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ. යාට කම්පියුටර් එකේ ලොගින් වෙන්න බෑ. මොකද වෙබ්කෑම් එක නැති හින්දා යා වල්සා එළියට දැම්මා. දැන් ගවිෂ්ගේ තාත්තා දැන් ක්ලාස් එකේ ඉන්නේ නැහැ. ක්ලාස් එකේ ඉන්න ගවිෂ්ගේ තාත්තද? නෑ ගවේෂ් ඉන්නවා. ආ. හරි. ගවේෂ් ෆොලෝ කරලා මේ ඉන්ෆෝම් කරන්න කම්පියුටර් එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ කියලා යාව. ඔව් නෑ මම ආන්සර් කරන්නේ නෑ මොකද දැන් දවස් 5කට ඉස්සෙල්ලා මේවා දීලා තිබුණේ. කාටවත් ඌමනාවක් නැතුව තිබ්බනම් ටියුට්ස් print out ගන්න. මොකද මම ගිරවෙක් වගේ බරුවට මේකේ කෑ ගගා ඉන්න ඕනේ නෑනේ. ටියුට් එකක් දෙන්නේ ටියුටෝරියල් එක print out ගන්න. ඉතින් සමහර අය ඒක කරගෙන නෑ. මම අද 20ක් විතර දැන් අයින් කළා ක්ලාස් එකෙන්. මොකද ඒගොල්ලන්ට අපි කතා කරන්නේ තේරුමක් නෑ. අපි මේ රුපියල් 7 වෙනුවෙන් නෙවෙයි කතා කරගෙන ඉන්නේ ගවිෂ්ගේ තාත්තා. ඒ නිසා දැන් ගවිෂ් නම් ටියුට් එක පෙන්නුවානේ මට. ඒ නිසා දැන් ඔව් සර් යාත් මේ ෆෝන් එකෙන් දැන් ලොගින් කරෙව්වා. එනකොට මේ කම්පියුටර් එකෙන් යාට ලොගින් වෙන්න බෑ විදිහක් නෑ. හරි. 9 register computer තියෙනවද? තියෙනවා සර්. ඒකේ මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැහැ. නෑ ඉන්ටර්නෙට් ඕනේ නැහැ වාට Word Excel PowerPoint access තියෙනවද ඒකේ? ඔව්. ඒ ඇති. කරුෂිට තියෙනවද කම්පියුටර් එක? තියෙනවා සර්. ඕකේ. එහෙනම් එක්කෙනෙකුට විතරයි ගැටලුව තියෙන්නේ. එයාත් ෆෝන් එකෙන් ලොග් වුණාට කමක් නැහැ. කම්පියුටර් එකෙන් මේ ස්ටෙප් ටික කරන්න බලන්න. මේ ස්ටෙප් ටික කරලා පළවෙනි database එක හදන්න බලන්න. තමන්ගේ නමින් පළවෙනි database එක හදන්න බලන්න. මේ තියෙන database එකක් හදාගන්න පළවෙනි ක්‍රමය. මොකද අපි දැන් කතා කළා access වලින් database එකක් හදාගෙන තමයි ඇතුළට යන්න ඕන. right. පටන් ගන්න බලන්න. තමන්ගේ කම්පියුටර් එකේ ගිහිල්ලා start all programs Microsoft Office ආදි වශයෙන් මේ ස්ටෙප් ටික අනුව යන්න බලන්න. ගැටලුවක් තියෙන තැනක මට කතා කරන්න. හදලා ඉවර නම් ඉවරයි කියලා කියන්න. හැදුවා සර්. හදුවානේ. ගැටලුවක් වුණාද? නෑ සර් ඒක හැදුවට පස්සේ නිකන් empty වගේ එකක් නේ එන්නේ නේද සර්? empty එකක් එන්නේ. හරි සර්. okay. අය කවුද හදපේ? අමාරු නම් කියන්න මම එකක් හදලා පෙන්නන්න.
හදලා පෙන්නන්නකෝ සර්. හරි. එන ස්ක්‍රීන් එක දිහා බලන්න. දැන් මම මෙතනදී මෙන්න මේ විදිහට ගන්නෙ. මෙතන තියෙනවා access කියලා icon එක මම දාගෙන. නැත්තම් මෙතනක් තියෙන access. මේ දෙකෙන් එකකින් මට යන්න පුළුවන්. මම මේ access icon එක double click කරනවා. ඊට පස්සේ 2019 කියන version එක මගේ තියෙන්නේ. 2016 මම පහුගිය දවස්වල වැඩ කරලා හිටියා. මම 2019 එක අප්ඩේට් කළා. සමහරට ඔයගොල්ලෝගේ 2010 වෙන්න පුළුවන්. 2013 16 වෙන්න පුළුවන්. කොහොනත් කමක් නැහැ. එක විදිහට තමයි තියෙන පොඩි වෙනස්කම් ටික. මෙන්න මෙතෙන්ද ආපුවම මෙතෙන්ද හෝ නැත්නම් ඔයාගේ version එක අනුව blank database කියලා ඇති තැන. අන්නේ blank database කියන එකේ click කරනවා. මේකේ ගත්තාම අර templates තියෙනවා. මේ අර word lecture වල PowerPoint වල ගත්ත විදිහට templates තියෙනවා. මේ තව templates ඕන තරම් අපිට ගන්න පුළුවන්. access වල templates වලට යන්න එපා. access පිළිබඳ ලොකු අවබෝධයක් නැතුව නම් templates පාවිච්චි කරන්න යන්න එපා. නිසා අපි blank database click කරාට පස්සේ මෙන්න මෙතන මලිත් හරි මලිත් නුවන්ත දැන් ආපු එක්කෙනාගේ ටියුට් එක තියෙනවද? මලිත් නුවන්තගේ access ටියුට් එක තියෙනවද? දැන් අර මයික් එක දාගෙන ආව එක්කනේ. මලිත්ගේ මයික් එක ඔන් කරලා මට උත්තරයක් දෙන්න. ටියුට් එක තියෙනවද MS access? නැත්තම් මම ක්ලාස් එකෙන් අයින් කරන්න යන්නේ. මලිත් නුවන්ට දැනෙනවද මම කියන එක? ඇහෙන්නෙත් නෑ නේද? ඒ කියන්නේ අපිට ඇහුණා දැන් ප්‍රවෘත්ති හරි මොකක් හරි ලොකු ගෝරියක් වගේ එකක් මයික් එක ඔන් කරනකොට. ඒ නිසා මයික් එක ඔන් කරන්න බැරුව ඇති. නිසා බොරුවට සමහරට ක්ලාස් එකට එනවා කියලා කියන්නේ සී වැඩක් කරගන්න නැතුව ඔහේ මේක රැඳිලා ඉන්නවා. අවසානයේ අපි අර පඹයින්ට වගේ අයට සහතික දෙන්න ඕනේ. ඒක තමයි මේකේ වෙලා තියෙන්නේ. ඔන්ලයින් කියන එකෙන් මුළු ලෝකෙම කාලා දාලා තියෙනවා මිනිස්සු රවට්ටන්න. ඉතින් මොකක් හරි අපි ඒකට ගුරුවරට පිළිමයක් දුන්නේ නැත්නම් අපරාධේ ඔයගොල්ලෝන් කාලේ අපේ කාලේ දෙකම. right මෙතෙන්ට ආවට පස්සේ අපිට හම්බෙනවා මෙන්න මේක මේ අයිකන් එකට තමයි අපි කිව්වේ බ්‍රවුසර් එක. මම මුලින් ඉඳලා පෙන්නන්නම්. මේක එක යෝධය ඇවිල්ලා මේ වැඩේ නරක කරනවා. MS access වලට ගියා. ඊළඟට blank database click කරනවා. ඊළඟට මෙතනින් කොහෙද මේක save කරන්නේ? මේ blank database එක save කරන්නේ කොහෙද කියලා මේ මෙන්න මෙතන තියෙනවා folder එකක icon එක. folder එක icon එක. browse icon එක. ඒක click කළාම මේක save කරන තැන අපිට කියන්න පුළුවන්. double click කරලා ඒ save කරන තැන අපි හොයලා දෙන්න ඕනේ. save කරන තැන හොයලා දුන්නට පස්සේ අපි එයා ඒ save කරන තැනට ගිහිල්ලා මේක save වෙනවා. මම නම් ඔන්න දැන් තැන් ගොඩක් දුන්නා. test කියලා මම folder එකක් හදනවා. test කියලා එකක් හදලා ඒක ඇතුළට ගිහිල්ලා මම හදනවා MS access කියලා. ඒක complicated දන්නේ කාටවත්. ඒක එච්චර folders ගොඩක් හැදුවයි කියලා. ඒ කියන්නේ මම මේක පිළිවෙලට තියාගෙන ඉන්නේ මම කරන වැඩ. නිසා අස්සට ගිහිල්ලා හරි නමම දීලා ඒක ඇතුලේ අපි ෆයිල් එක සේව් කරනවා. දැන් මෙන්න මෙච්චර දුරක් ඉඳලා තමයි මේ ෆයිල් එක සේව් වෙන්නේ මේ තියෙන පාත් එක. මෙතන මම නමක් දෙනවා. මෙතන මම නමක් දෙනවා එකේව තුනක්. නැත්නම් එක කියලා දෙන්නම්කෝ 1 කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. 1 කියලා දෙනවා. දීලා ඕකේ කියපුවම මෙයා මෙතන අදා පෙන්නනවා කොහෙද මේ සේව් කරන පාත් එක කියලා. ඒ වගේම 1 කියන database එක නමින් තමයි සේව් කරන්න කියලා. 1ACCDB 1ACCDB කියලා මෙතන පෙන්නනවා. create. දැන් create කිව්වට පස්සේ database එක ඔන්න ඔය විදිහට හදා ගන්නවා. ඕක තමයි database එක. ඔයාලට පේනවා ඉතින් 1 කියලා උඩින් පේනවා title by එකේ. title by එකේ පේනවා මොකක් කියලාද?
1 කියලා. 1 database කියලා පේනවා. right? ඒ කියන්නේ දැන් ඒ database එක හැදිලා තියෙනවා. හදන්න බැරි වෙච්ච කවුරු හරි කෙනෙක් ඉන්නවත් දැන් ඔය කියපු ක්‍රම අනුව කාට හරි තාමත් හදාගන්න බැරි වෙච්ච කෙනෙක්, අපහසු කෙනෙක්. පාලිත ධර්මසේන ටියුට් එක තියෙනවද ළඟ? පාලිත ධර්මසේන කියන කෙනා දැන් ඇවිල්ලා ඉන්නවා. මට මයික් එක ඔන් කරලා කියන්න ඇක්සස් ටියුට් එක වළඟ තියෙනවද කියලා. පාලිත ධර්මසේන තේනවනම් තියනවා කියන්නේ නැත්නම් නැහැ කියන්නේ අපේ කාලේ අපරාධය. පාලිත ධර්මසේනට ඇහෙනවද මං කියන එක? ඇහෙන්න තරම්වත් මං හිතන්නේ නැහැ, නිකන් ඔය ජොලියට මේකට ලොග් වෙලා ඉන්නවා. නේද? ඕකේ. එහෙනම් පැහැදිලි ඇති හදපු තාලේ කාට හරි තේරුම් නැත්නම් කියන්න ආය පාරක් එකක් හදලා පෙන්නන්න. MS Access double click කළා. blank database වලට ගියා. එතනින් අපි browse කරලා කොහෙද හදන්නේ කියලා කියනවා මේක save වෙන්නේ කොහෙද කියලා. folders තෝරලා sub folders තෝරලා අපි කියනවා කොහෙද මේක හදන්න ඕන කියලා. ඒ හදන තැනට ගිහිල්ලා අපි තේරුවට පස්සේ මීට පෙර හදලා තියෙනවා නම් මීට පෙර හදලා තියෙන එක පෙන්නනවා. ඊට පස්සේ අපි තව අලුතෙන් එකක් හදනවා නම් ඒකේ නම මෙතන තියෙන නම අපිට අවශ්‍ය නැත්නම් ඒක මකලා අපිට ඕන නම ගහ ගන්නවා. දැන් මම 2 කියලා එකක් දුන්නා. දීලා නමක් දුන්නා 2 කියලා දීලා ඕකේ කරා. කරාට පස්සේ මේ database එක හැදෙන තැනයි හැදෙන නමයි අපිට පෙන්නනවා. ඊට පස්සේ create click කරාට පස්සේ අදාළ database එක හදා ගන්නවා 2 database කියලා. 2 database කියලා අපිට පෙන්වනවා හැදිලා තියෙනවා. right. ඔය විදිහට තමයි database එකක් හදාගන්නේ. නමුත් ඔයාලා දැන් word වල එහෙම දැක්ක word click කරපු ගමන් මේ විදිහට open වෙනවා. අග්ගාලා open වෙනවා document එකක්. මතක ඇති. excel වල ගියපු ගමන් අපි excel click කරපු ගමන් ඔය විදිහට excel එකක් හැදෙනවා. අපිට නන්දිදී හදන්න ඕනේ නැහැ. PowerPoint click කරපු ගමන් PowerPoint එකක් හැදෙනවා. presentation එකක්. නමුත් access වල එහෙම උනේ නැහැ කියලා දැන් ඔයාලට හොඳට මතකයි. මොකද කරන්න ඕන access වල නමක් දීලා හදන තැන පෙන්නලා database එකක් හදන්න ඕන. ඒක තමයි අපි මේ කලේ. මම හිතනවා ඒ ටික දැන් තේරෙනවා කියලා. right. අපි යමු බලන්න ටියුටෝරියල් එකට මොකද යා කියන්නේ කියලා. ඔන්න මේ ක්‍රමය දැන් අපි ඉගෙන ගත්තා. create කිව්වම database එකක් හැදෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා Windows 8 වලින් හදනවා නම් ඒත් අපිට හදන්න පුළුවන්. Windows 10 වලින් හදනවා නම් ඒකම හදන්නත් පුළුවන්. මේ වගේ desktop එකේ icon එක තියෙනවා නම් ඒක double click කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ task bar එකේ තියෙනවා නම් icon එක ඒක click කරලා යන්නත් පුළුවන් කියලා තමයි මේ රූප සටහන් වලින් පෙන්වුවේ. Windows 8 වලින් හරි 10 වලින් හරි කෝකෙන් හරි කමක් නැහැ. අපිට මේ access කියන application එකට යන්න පුළුවන් කියන එක තමයි මේ රූප සටහන් ටිකෙන් පෙන්වන්නේ. lab exercise එකක් තියෙනවා. lab exercise එකක් කියන්නේ ඔයා computer එකක් තියෙනවා නම් දැන් ඔයා lab එකට එන ළමයෙක් නෙමෙයිනේ. first, second, third, fourth, fifth කියලා databases පහක් හදන්න ඕනේ. හරිද? ඉස්සල්ලාම database පටන් ගන්න ඉස්සල්ලා databases පහක් හදලා තමයි මේ වැඩේ පටන් ගන්න. එතකොට හොඳට අතහුරු වෙනවා. ඔයාටත් පුළුවන් first කියලා එකක් ගෙදරදී නිකන් ඉන්න ගම හදලා බලන්න. ඒක අයින් කළා second කියලා එකක් හදන්න. ඒක අයින් කළා third කියලා එකක් හදන්න. fourth කියලා එකක් හදන්න. fifth කියලා එකක් හදන්න. ආදි වශයෙන් 10ක් විතර ඕන නම් 10කුත් හදලා බලන්න. හදන එක අයින් කර අලුත් එකක් හදන්න. right. ඊට පස්සේ අපි කතා කරනවා 7 objects ගැන. විකල්ප 7ක් ගැන. දැන් ඔන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. MS Access database එකක් MS Access database එක සැකසූ පසු ඒ තුල වැඩ කිරීමට ප්‍රධාන object 7ක් විකල්ප පවති. ප්‍රධාන object 7ක් එමෙතන විකල්ප 7ක් තියෙනවා Access database එකක් සැකසූ පසු. Access database එකක් සැකසූ පසු. හරිද? සකසන්න පෙර නෙවෙයි තියෙන්නේ. අපි මොකක් හරි නමක් දීලා 1 2 හරි නැත්නම් first
සෙකන්ඩ් තර්ඩ් හරි දීලා අපි ඩේටාබේස් එකක් හැදුවට පස්සේ ඒ තුල වැඩ කරන්න විකල්ප 7ක් තියෙනවා. ඔයා වර්ඩ් වල වැඩ කරේ මොකේද? විකල්ප ගොඩාක් තිබුණාද වර්ඩ් වල එහෙම වැඩ කරන්න? එක්සෙල් වල එහෙම වර්ඩ් වල වැඩ කරේ මොකේද කියලා කවුරු හරි මට කියන්න බලන්න. උතන ඉන්න කෙනෙක් මයික් එක ඔන් කරලා. ඩොකියුමන්ට්ස් වල සර්. ඩොකියුමන්ට් වල. ඒතකොට විකල්ප තිබුණේ නැහැ. එක්සෙල් වල මොකේද වැඩ කරේ? වර්ක්ෂීට් වල සර්. වර්ක්බුක් එක වර්ක්ෂීට් වල නේද? PowerPoint වල මොනවද වැඩ කරේ අපි? ස්ලයිඩ් වල. ඔව් ප්‍රසන්ටේෂන් එකක ස්ලයිඩ්ස් තුල මතකයි ඒ ටික. හැබැයි ඇක්සස් වල එහෙම නැහැ. ඩේටාබේස් එකක තියෙනවා විකල්ප. විකල්ප කියන්නේ එකක් නැත්තම් තව එකක් කියන එක. විකල්ප කියන්නේ එකක් නැත්තම් තව එකක් කියන එක. ඒ කියන්නේ අපිට තෝරා ගැනීමක් කරන්න පුළුවන්. මොනවද මේ විකල්ප ටික මේකේ කියන විදිහට? පළවෙනි විකල්පය තමයි ටේබල්. ටේබල් කියන්නේ වගු කියන එක. දෙවෙනි එක තමයි query. query කියන්නේ දෙවෙනි විකල්පය. විමසුම. තුන්වෙනි විකල්පය තමයි form. ෆෝරමය කියන එක. ඊළඟ හතරවෙනි එක report වාර්තා කියන එක. පස්වෙනි එක pages පිටු කියන එක. හයවෙනි එක module. module කියන්නේ module කියන එක. හත්වෙනි එක macro. macro කියන්නේ macro කියන එක. ඉතින් අපි මේ course එකේදී මේ හතර ගැන යම් ප්‍රමාණයක් වාට ඔෆිස් එක ගිහලා තනියෙන් වැඩ කරන්න පුළුවන් විදිහට කතා කරනවා. pages, module, macros ගැන කතා කරන්නේ නැහැ මේ course එක. මොකද ඒක අප්ඩේට් වෙච්ච course එක කතා කරන්න අවශ්‍යයි. එතනින් එහාට වාට මේ ටික කතා කරන්න බෑ. programming knowledge එක නැතුව, ඒ වගේම web design knowledge එක නැතුව මේ 5 6 7 ගැන කතා කරන්න බෑ. ඒ නිසා අපි ඒක අත්හැරලා සාමාන්‍යයෙන් ඔෆිස් එකක වාට වැඩ පටන් ගන්න පුළුවන් විදිහේ table ගැන, query, form, report ගැන කතා කරනවා. right මම මේ ටික කියවගෙන යන්නම්. table, වගු, query, විමසුම, form, forum, report, වාර්තා, pages, පිටු, module, macro, right මම අවස්ථාවක් දෙන්න එක්කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට කියන්න බලන්න 1 සිට 7 දක්වා කවුරු හරි එක්කෙනෙක් පටන් ගන්න. ටේබල් වගු query විමසුම form forum report වාර්තා pages පිටු module macro. right very good. තව එක්කෙනෙක් නම් කියන්න ඕනේ කියන්නද? ඩග්ගලා මයික් එක ඔන් කරා කිව්වා. එහෙම නැති අයත් මම අයින් කරන්න බලනවා. කියන්න බැරි අය. නයන කියන්න බලන්න. මට ඉස්සෙල්ලාම නයනගේ access tute එක පෙන්නන්න. නයන දැන් mic එක on කරලා off කළා. access tute එක තියෙනවද නයනගේ? නෑ. නයනත් නෑ access tute එකක් නෑ. දැන් සමහරව මම මේගොල්ලෝ remove කරාම ආය වෙන phone එකකින් හරි මොකක් හරි එකකින් එනවා. ඒවයි කෝලමුත් කරනවා. ළමයි මතක තියාගන්න ඕන මට අං ඇවිල්ලා ගොඩක් කල්. ඔයගොල්ලෝන්ගේ තව අං එන්න තියා පැලිලවත් නැහැ ඔළුව. නිසා මට ඔයගොල්ලෝ එක එක විකාරක කොලම් කරන්න එපා. ඔයගොල්ලන්ට දීපු දඬුවම තමයි. ඊළඟට ලබන සතියේ ඉඳලා ක්ලාස් එකට එන්න දෙන්නේ නැහැ මම. right තව එක්කෙනෙක් කියන්න බලන්න. නයනජිත් කියන්න බලන්න. නයනජිත් ක්ලාස් එකේ ඉන්නවද? නයනජිත් මම අයින් කරනවා. මයික් එක ඔන් කරලා වෙලා ආවේ මොකක්ද නැහැ කියන්න ඕන. කියන්න ඕනේ මේ table, query, form කියන ටික තමයි කියවගෙන යන්න කියනවා ඒ කටි. table වගු query විමසුම router එකේ ප්‍රශ්නයක් කියලා ඒක කට් වෙලා ආයෙ connect වුණා. හරි දැන් කියන්න ගන්න. table වගු මම ටික කියන්න ඕන මගේ කට් වෙලා ආයෙ ආවේ. දැන් tute එක නැද්ද ඔයාලඟ? ප්‍රශ්නයක් tute එක තියෙනවද ඔයාලඟ නේද? එහෙනම් මේ ටික කියව ගන්න පුළුවන්. එක table වගු query විමසුම. okay කියන්න. හරි. table වගු
query විමසුම් form form report වාර්තා pages පිටු module එක table වගු දෙක query විමසුම තුන form forum හතර report වාර්තා පහ pages පිටු 6 module 7 micro macro. right, very good. ගවිෂ් කියන්න බලන්න. table වගු query විමසුම form forum report වාර්තා pages පිටු module macro very good. චමිති කියන්න බලන්න. චමිතිගේ මයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි. එයාගේ මයික් එකේ ගැටලුවක් තියෙනවා කියලා මම මුලින් ඉඳලම දැක්කා කතා කරන විතරේ සද්ද ඇහෙන්නේ. මයික් එක හදා ගන්න වගේ. මොකද ඊළඟ දවසේ ඉඳලත් මම එක්කෙනාට මේ මයික් ඔන් කරලා වීඩියෝ ඔන් කරලා කතා කරන්න දෙනවා. නැත්තම් මම විතරක් කතා කරගෙන ඉඳලා ඔයගොල්ලෝගේ ලෝකෙ වල ඉඳලා යනවනේ යන්නේ මේකෙන්. ඒකට වැඩක් නැහැ මේ වැඩේ. මට මුලින් ඉඳලා මම මෙහෙම තමයි කරන්න තිබ්බේ. ඕකේ ඊළඟ තැනට අපි එලා බලනවා. දැන් විකල්ප 7ක් තියෙනවා කිව්වනේ. එකෙන් පළවෙනි විකල්පේ වගුවක්. අපි හදා ගන්න ඕන ඇක්සස් වල ඉස්සල්ලා මොකද්ද? වගුවක්. වගුවක් හැදලා පස්සේ තමයි අපි queries හදන්නේ, විමසුම් හදන්නේ. ඊට පස්සේ තමයි forms හදන්නේ. ඔන්නම් මේ දෙක මාරුවට කරන්න පුළුවන්. table එකක් හදලා ඒකට form එකක් හැදුවේ හැකි. table දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් හදලා තමයි queries හදාගන්නේ. මේ table හෝ query හෝ forms හරි මේ තුනෙන් ඕනම එකක් හැදුවොත් ඒකට සම්බන්ධ කරලා report එකක් හදන්න පුළුවන්. ඉතින් හරියට තේරුම් ගත්තොත් මුලින් ඉඳලා ලස්සන program එකක්. හරියට තේරුම් ගන්න මේක යම් තැනක ගැටලු වෙනවා නම් මට කියන්න මට තේරුනේ නැහැ කියලා. තේරුන්නේ නැතුව ඉස්සරහට ගිහලා වැඩක් නැහැ. දැන් අපි බලනවා පළවෙනි object එක table. table වගුවක් කියන්නේ මොකක්ද කියලා. MS Access application එක සකසා ඇත්තේ නවකයෙකු හෙවත් ශේෂ්ත්‍රයට ආධුනිකයෙකුට දත්ත සමුදාය කළමනාකරණයේ මූලික වශයෙන් හැදෑරීම සඳහා වන අතර මෙමගින් තවත් ලැන්ග්වේජස් සහ පැකේජස් එකට එකතු කරමින් උසස් අන්දමින් DBMS ක්‍රියාවලිය කිරීමේ හැකියාව පවතී. මේක අතරම ප්‍රවීණයෙකුට මේක එච්චර වැදගත් නැහැ. ප්‍රවීණයෙක් කියන්නේ මේට වඩා ගොඩක් දේවල් ඉගෙන ගත්ත කෙනෙක්නේ. නවකයෙක් ඔයගොල්ලෝ වගේ මේ ශේෂ්ත්‍රයට ආධුනිකයෙකුට මේක වැදගත්. හරිද? ආධුනිකයෙකුට දත්ත සමුදාය කළමනාකරණය කරන්න තමයි මේක දීලා තියෙන්නේ. හැබැයි ප්‍රවීණයෙකුට උනත් ලොකු වැඩ කරන්න පුළුවන් මේකෙන්. මේකෙන් පුළුවන්ලු මොනවද ලැන්ග්වේජස් උයි අපි ඉස්සල්ත් කතා කළා පැකේජස් උයි එකට එකතු කරමින් උසස් අන්දමින් DBS MS ක්‍රියාවලිය කරන්න පුළුවන්. එතකොට මේ ටේබල් එකක් ගැන කියාගෙන යන්නේ මේ සඳහා විකල්ප 7ක් පවතින අතර විකල්ප කීයක් තියෙනවද මේ උසස් අන්දමින් මේ වැඩේ කරන්න? 7ක්. ඒ මූලිකවම අවශ්‍ය වන්නේ ටේබල් හේවත් වගුය. මේ විකල්ප 7න් පළමුවෙන් අපිට අවශ්‍ය වෙන්නේ මේකේ වැඩ පටන් ගන්නකොට වගුවක් හදා ගැනීම. MS Word, MS Excel වල මෙන්න PowerPoint වලද වගු භාවිතා වුවත් මේ ඇප්ලිකේෂන් තුනේම වගු භාවිතා කළා. MS Access වල ඒ සඳහාම යෝග්‍ය පරිදි වගු අප විසින් සකසා ගත යුතුයි. මේ Word, Excel, PowerPoint වල මේක තිබුණාට MS Access වල ඒකට යෝග්‍ය වන පරිදි වගු අපි විසින් හදා ගන්න ඕනේ. මේ highlight කරේ වැදගත් කරුණු වලට ඇහෙන්න ඕන වැදගත් කරුණු ටික. වගුවක් සාමාන්‍යයෙන් කොලම් සහ රෝස් වලින් සමන්විතය. වගුවක් තියෙන්නේ මොකකින්ද? අපි දන්නවා වගුවක් කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. වගුවක් හැම වෙලෙම තියෙන්නේ මොන වගේද? මෙන්න මෙහෙම තියෙන කොලම්ස් වලිනුයි මේ විදිහට තියෙන පේලි වලිනුයි මේ විදිහට තියෙන තීරු වලිනුයි. මෙහෙම එකටනේ අපි වගුවක් කියන මේ ටේබල් එකක් කිව්වා එකට. එතකොට මේ ටේබල් එක හැම වෙලෙම හැදෙන්නේ කොලම් සහ රෝස් වලින් කියන එක වාට දැන් තාම පැහැදිලි.
කොලම්ස් හා රෝස් වලින් තමයි වගුවක් හැදෙන්නේ. මේ තියෙන්නේ මේ වගේ. වගුවක් හැදෙන්න කොලම්ස් අවශ්‍ය වෙනවා, රෝස් අවශ්‍ය වෙනවා. කොලම්ස් කියනවාට දැන් පැහැදිලි මොකද්ද? කොලම්ස් කියන එක පැහැදිලි. කොයි වගේ එකක්ද හැම වෙලෙම කොලම් එකක් කියන්නේ මෙන්න මේ විදිහට පහළට තියෙන දෙයකට අපි කියනවා කොලම් එකක් කියලා. පේලියකට මේ විදිහට වමේ සිට දකුණට තියෙන තීරුවකට කියනවා අපි රෝ එකක් කියලා. ඒක දැන් හොඳටම දන්න දෙයක් නිසා අපි ඒක එතනින් එහාට යන්නේ නැහැ. වගුවක කොලම්ස් රෝස් තියෙනවා. හැබැයි MS Access වලදී කොලම්ස් ෆීල්ඩ් හා රෝ රෙකෝඩ් වශයෙන් සලකනු ලබන අන්න. පාඩ දැන් වැදගත් වෙනවා ඒ දෙක. MS Access වලදී කොලම් කියලා කියන්නේ නැහැ. කොලම් සමාන වෙනවා ෆීල්ඩ් වලට. එහෙනම් සාමාන්‍යයෙන් කොලම් කියපු එකට ඇක්සස් භාවිතා කරනකොට කියන නම මොකද්ද? ෆීල්ඩ්. සාමාන්‍යයෙන් වගුවක කොලම් කියන එක ඇක්සස් භාවිතා කිරීමේදී කියන්නේ ෆීල්ඩ් කියලා. ඒ වගේම සාමාන්‍ය වගුවක රෝ කියලා හඳුන්වපු තීරුවක් ඇක්සස් වලදී කියන්නේ මොකක් කියලාද? රෙකෝඩ් කියලා. මතකද එහෙනම්? දැන් ඇක්සස් වලදී එහෙනම් කොලම්ස් කියන්නේ නැහැ. කොලම්ස් කියන්නේ ඔයා දන්නවා දැන් හොඳටම මොකද්ද කියලා? මොකද්ද කොලම් එකක් කියන්නේ? මෙන්න මේ වගේ පේලියක්නේ. ඒ පේලියකට දැන් කියන්නේ මොකක් කියලාද? ෆීල්ඩ් කියලා. ඒ වගේම රෝ එකක් කියන්නේ මේ වගේ තීරුවක්නේ. ඒ තීරුවකට අපි දැන් ඇක්සස් වලදී කියන්නේ මොකද්ද? රෙකෝඩ් කියලා. මතකද? කොලම්ස් වලට ෆීල්ඩ් කියනවා. රෝස් වලට රෙකෝඩ් කියනවා. නම් දෙක මාරු වුණා. නම් දෙක මාරු වුණා. ඒ අනුව ටේබල් එකක් හැදෙන්නේ කොහොමද? ටේබල් එකක් හැදෙන්නේ කොහොමද? ෆීල්ඩ්ස් ධන රෙකෝඩ්ස්. ටේබල් එකක් හැදෙන්නේ කොහොමද? ෆීල්ඩ්ස් එකට එකතු වෙනවා රෙකෝඩ් එක. නැත්නම් අපි සාමාන්‍ය භාවිතේ නම් කොලම්ස් එකතු වෙනවා රෝස් එක හැදිලා ටේබල් එකක් හදෙනවා. ඇක්සස් වල ටේබල් එකක් හදන්නේ නම් කොහොමද? ෆීල්ඩ්ස් ඇන්ඩ් රෙකෝඩ්ස් එකට එකතු වීම. පැහැදිලිද? ඔයගොල්ලෝ highlight කරගෙන ඇති ඔය විදිහට සටහන් දාගෙන ඇති. මම අවසානට බලනවා කොල මට පෙන්වන්න ඕනේ වැඩ කරගත්තද කියලා. ඕකේ. දැන් බලනවා how to make access table. කොහොමද access table එකක් හදන්නේ කියලා. how to make access table. MS Access වලින් වගුවක් සකසා ගන්න කෙසේද? පළමුව database එකක් සකසා ගන්න. first me කියලා database එකක් හදා ගන්න කියලා. පළමුව මේ පෙන්වන්නේ data sheet view එකේ. දැන් මේ first me කියලා හදාගත්තට පස්සේ මේ පෙන්වන්නේ මොකද්ද? data sheet view එක. data sheet view එක මගින් table එකක් සකසා ගත හැකියි. right. එහෙනම් අපි first me කියලා table එකක් හදමු. first me කියලා table එකක් හදමු. ඔන්න මම access වලට ගියා. blank database click කළා. browse කළා. හැමෝම හදන්න first me කියලා එකක්. D වලට ගියා. හැමෝම try කරන්න first me එක හදන්න. කට්ටිය එකතු වෙලා තමන් කම්පියුටර්ස් වල save කරන තැන දන්නවද දැන්? එක තැනක D එකේ හදාගන්න තමන් save කරන නම් වලින්. නම් ටික word excel ආදී වශයෙන් වෙනම නම් හදාගන්න. text වලට ගියා. මම text වලට යන්නේ මම හදාගත්ත නිසා access වලට ගිහිල්ලා මේක හදාගන්න කියනවා first me කියලා. FIRST first me. හදලා ඉවර නම් ඉවරයි කියන්නේ මට. okay කළා. මෙතනින් create කළා. හදපුවා ඉවරයි කියලා කියන්න ඉවර නම් අංක
සංකගේ ටියුට් එක පෙන්වන්න ඇක්සස් ටියුට් එක දැන් ඇවිල්ලා තියෙනවා සංක තියෙනවා ටියුට් එක සංකගේ සංක කියලා එක්කෙනෙක් කියලා තියෙනවා මම අදයි දැක්කේ හැබැයි ටියුට් එක තියෙනවද ඇක්සස් ටියුට් එක එයාට මයික් එක ඔන් කර ගන්නවත් බෑ වගේ මට පේන්නේ දැන් ඔන්න මම එයාත් අයින් කළා අගල ඉවරයි ඉන්නවද ෆස්ට් මේ හදපු අය ඉන්නවා සර්. හරි අනිල් මහත්මයා හදලා ඉවරයි අනිත් කට්ටිය නැත්තම් නෑ කියන්න හදනවා නම් හදනවා කියන්න ඩිසිප්ලින් කියන ඒවා අන්තිමයි ඔයගොල්ලෝගේ Excuse me, sir. හ්ම් ඉවරයි, sir. රයිට් ගවිෂ් ඉවරයි අනිල් ඉවරයි සමිති ඉවරයි නයනජිත් ඉවරද තාම නෑ සර්. ෆස්ට් මේ අදන්නවට අමාරුද තේරුම් නැද්ද ඒක ඒක පොඩ්ඩක් තේරුන්නේ නෑ වගේ සර්. කම්පියුටර් තියෙනවද ඔයාලඟ ඔව්. හරි පටන් ගන්න වැඩ එහෙනම් මමත් එක්කම කරන්න ඇක්සස් ඕපන් කරගත්තද ඔයා ඔය විදිහට ඔව් සර්. රයිට් බ්ලැන්ක් ඩේටාබේස් කියලා එකක් තියෙනවද ඔයාලගේ ඔව් සර්. ක්ලික් කරන්න ඒක හරි සර්. හරි ඊට පස්සේ බ්‍රවුස් අයිකන් එක මේ වගේ තියෙනවද බ්‍රවුස් අයිකන් එක ඔව්. ඒක ක්ලික් කළා ක්ලික් කළාම ඔයාගේ D එක තියෙනවනේ දැන් කම්පියුටර් එකේ D එක මේ වගේ පේනවා ඇති වල D එක පේනවද ඔව් සර්. ඩබල් ක්ලික් කරන්න ඒක උඩ ඩබල් ක්ලික් කළා ඊට පස්සේ හරි D සර්. එකේ D එකේ ඔයා හදන්න කැමති තැනකට යන්න ෆෝල්ඩර් එක D එකේ ඔයාගේ නම හදා ගන්නකො ඉස්සෙල්ලා මම මෙතනට ගිහපුව මම පෙන්නන්න ඔයාලට හදන තැන එක මම මගේ හදන තැනට මම යනකම් පොඩ්ඩක් ඉන්න ඕන හරි D එකේ ඔයා හදන්න ඔයාගේ නමින් ෆෝල්ඩර් එකක් new folder කියලා තියෙනවා මෙතන. පේනවද new folder කියලා වගේ ඇති ඔහොම තැනක උඩ. new ඔව් folder. සර්. right ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලට new folder එකක් එනවා. ඔයාගේ නම type කරන්න ටක් ගාලා උතන. හරි සර්. හරි enter එකක් දෙන්න. හරි සර්. ආයෙත් ඔයා යන්න මේ new folder එකට ගිහිල්ලා ms access කියලා එකක් හදන්න. new folder ගියා ms access කියලා හැදුවා. හරි සර්. enter කරා. ඔව් සර්. තාපාරක් enter කරන්න. හරි සර්. හරිනේ. right දැන් යට තියෙනවා ෆයිල් නේම් එක දෙන්න. ෆයිල් නේම් එක තියෙන තැන මේ විදිහට ටයිප් කරන්න FIRST first me කියලා දුන්නා. හරිද? හරි සර්. දීලා ඕකේ. ඕකේ කළා. correct? හරි සර්. ඊට පස්සේ create. මේ සයිඩ් එක ඇති create කියලා යට හරිය සයිඩ් එක. තියෙනවා සර්. ඕකේ create කිව්වා. හරි සර්. දැන් හැදුනද database එක? ආව්. අන්න right. ඔක තමයි database එක හදා ගන්න ක්‍රමය. හරි thank you සර්. ඔය වගේ database එකක් දැන් හදාගත්තාම මෙන්න මෙතෙන්ට එනවා database එකේ
ඔන්න ඔය තෙන්නවා මේකට අපි කියනවා data sheet view එක. මේ සම්පූර්ණම Excel වගේ පේන area එකට අපි කියනවා data sheet view එක කියලා. ඒතර table එකක් හදාගන්න දැන් අපි යන්නේ. table එකක් හදාගන්න පළවෙනි ක්‍රමය තමයි data sheet view එක හරහා table එක හදන විදිය. data sheet view එක හරහා. right. ඔන්න දැන් මේ අවස්ථාවට අපි යන්නේ. හැමෝම දැන් තමන්ගේ database එක හදාගෙන first me කියලා හදාගෙන open කරගෙන ඉන්නවා. අපි බලමු tutorial එකට ගිහිල්ලා ඊළඟ step එක මොකක්ද යා කියන්නේ කියලා. lab exercise 2 එක. ඒ කියන්නේ ඔයාලට අභ්‍යාස දෙකක් දෙනවා. දෙවෙනි අභ්‍යාසයේ පාත table එක data sheet view එකකින් මගින් සකසා පෙන්වා ඇති ආකාර data ඇතුළු කරන්න. data sheet view එක මගින් සකසලා මේ table එක මේ දත්ත ටිකක් දාන්න කියලා කියන්නේ. data sheet view එක මගින් මේ table එක හදාගෙන මෙන්න මේ පේන දත්ත ටික දාන්නලු. මොනවද දත්ත ටික? ID එකක් කියන එකක් තියෙනවා. ID එක අපි පැත්තකට තියමු දැන්ට. index number, student number, student name, age, sex කියන මේ දත්ත ටිකක් දාන්නලු. ක්‍රමය දීලා දෙනවා යාට. ක්‍රමය ඔන්න හොඳට බලා ගන්න ක්‍රමය. දැන් මේ දත්ත ටික අපි අතුරු කරන්න යන්නේ. ක්‍රමය. table එකේ click add to right click කරමින් field එකට යොදන data type එක ලබා දෙන්න. data type එක ලබා දෙන්නලු මේ click to add right click කරලා field එකට ලබා දෙන data type එක. දැන් index number නේ තියෙන්නේ. index number නම් අපි දාන්න ඕන data type එක කියලා. data type එක කියන්න ඕන. මේකයි අර එකයි කිව්වේ access වල database එකක් මොකද කරන්න ඕන අපි විසින් හදලා යාට දෙන්න ඕන. අපිට ඕන තාල තමයි database එක හදන්න ඕන. එහෙනම් index number කිව්වොත් අනිවාර්යයෙන්ම 1 2 3 4 තියෙන 90 අංක. ඒතර data type එක number වෙනවා. student number කිව්වොත් data type එකේ දීලා තියෙනවා ඉංග්‍රීසි අකුරු සහ dash එකක්. ඒ නිසා ඉලක්කමුත් තියෙනවා. නමුත් මෙතන ඉංග්‍රීසි අකුරු සහ මේ dash එක තියෙන නිසා මේක text කියලා දෙන්න වෙන්නේ. student name කියලා එකක් තියෙනවා. ඒක තියෙන්නේ මිනිස්සුන්ගේ නම්. ඒ නිසා ඒක text දෙන්න වෙන්නේ. age කියලා එකක් තියෙනවා. ඒක ඉලක්කම් තියෙන නිසා number කියලා අපි දෙන්න වෙන්නේ. ඒ වගේම sex කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ මොකද්ද? male female නිසා text දෙන්න වෙන්නේ. ඒ නිසා මේ විදිහට ඔයා පොඩිවට සටහන දාගන්න මොකද්ද data type එක කියලා. මම මේ විදිහට දාන්නම් ඊතලයක් දාලා මේකේ data type එක number වෙනවා. ඊළඟට මේකේ data type එක මොකද්ද? මේ column එකේ මේ field එකේ තියෙන එක. මේකේ මොනවද? මේ column එක මේ field එක ඇතුලේ තියෙන එකේ මොන data type ද එන්න ඕන කියලා උඩින් ලියා ගන්න. පුරුදු වෙන්න ඕන නිසා. index number එකේ data type එක වෙන්න ඕන number. උඩින් ඔයා ලියා ගන්න number. N U M B E R මේකේ data type එක මොකද්ද? text වෙන්න ඕන. text T-E-X-T text. මේකේ data type එක වෙන්න ඕන මොකද්ද? මේකේ තියෙන්නේ අකුරු නිසා පුජ්‍යලෙන්ගේ නන් නිසා ඒකත් text වෙන්න ඕන. data type එක text. දැන් ඔයාලට මේක මුලින් මම ලියන්න දෙන්නේ ඔයාලට හුරු නැති නිසා. මේක දෙන ඉලක්කම් නිසා මේකේ data type එක වෙන්න ඕන මොකද්ද? number. මේකේ data type එක වෙන්න ඕන text. ඔන ඔය විදිහට හැම field එකකම ඇතුළු කරන data එකේ type එක අපි කල්ලාතුව assign කරන්න ඕන. data එකේ type එක assign කරන්න ඕන. මොකද්ද? මේ ඉලක්කම් වලින් තියෙනවන number, අකුරු ඉලක්කම් මිශ්‍රව තියෙනවන text, අකුරු තියෙනවනම් කිසියම් පුජ්‍යලෙන්ගේ නම් තියෙනවනම් text, ඒ වගේම ඉලක්කම් දෙකක් තුනක් තියෙනවනම් number, ඒ වගේම male female එනවනම් text කියලා. මේක තව ඉස්සරහට අපි වර්ධනය කරලා ඉගෙන ගන්නවා. අනේ නිසා තමයි මෙතනද කිව්වේ table 1 හි click to add මත right click කරන්නලු mouse එකකින්. කරමින් field එකට යොදන data type යොදන්න. field එකට යොදන data type. හරිද? දැන් data type තමයි අපි මම ඔයාලට පෙන්වුවේ. දැන් මම කරන්න කියලා දෙනවා. උදාහරණට අනුව index number යටින් ඔන්න කියලා තියෙනවා. student number text, student name text, age number, sex කියන එක text. අර මම උඩින් ලියා ගන්න කියන ටික ටියුට් එකේ ඔයාලට කියලා තියෙනවා. හරිද? මේ ටික ලියාගෙන ඉවරද?
අන්ඩර්ලයින් කරගෙන ඉවරද? ඊළඟ ස්ටෙප් එකට පහළට යන්න. ඉවරයි සර්. right. ඉහත ආකාරයට data type ලබා දීමෙන් පසුව ඒ field මත right click කර අවශ්‍ය නියම name එක rename කර type කර ලබා දෙන්න. data type ලබා දුන්නාට පස්සේ මොකද කරන්නේ? rename කරලා right click කරලා අපිට දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් tab කියන key එක press කරලා නම ලබා දෙන්නත් පුළුවන්. ඒක දැන් මම කරනකොට තේරෙයි මේ තුන්වෙනි එක කොහොමද නම දෙන්නේ කියලා. මොනවද දෙන්න ඕන නම? index number, student number, ඊළඟට student name, ඊළඟට age, ඒ වගේම sex. මේ table එකෙන් දැන් හදන්න යන්නේ. table එකේ fields ටික අපි දැන් හදන්න ඕනේ ඉස්සෙල්ලා. fields ටික මේ තියෙන student number, student name, age, sex. මේ හදපු table එකක් තමයි පෙන්නලා තියෙන්නේ. උදාහරණ සපයා ඇති ආකාරයෙන් data ඇතුළු කරන්න අවශ්‍ය නම් control s type කර මේ ආකාරයෙන් මතුවන save as dialog box තුළ table එක save කරන නම ලබා දෙන්න. උදාහරණ one table. නම් මේ table එක වැඩ ඔක්කොම ඉවරලා one table කියලා save කරන්න කියලා තියෙනවා. right. බලමු අපි ඒක කරලා. හරිද? පළමුව තියෙන index number, දෙවෙනි එක තියෙන student number, student name, age, sex මතක තියාගන්න. right. access වල යන් අර අපි හදාගත්තු table එකට ගිහිල්ලා මෙන්න මෙතන click කරන්න ඔයා. click to add කියන එක click කරපුවම අපිට එනවා මොකද්ද? මේකට දෙන්න ඕන field name එක මොකද්ද කියලා. දැන් අපිට index number ඉස්සල්ලාම දෙන්න තියෙන්නේ. number click කළා. click කරනවත් එක්කම යා මෙතන කළු පාට වුණා. අපිට දැන් type කරන්න තියෙනවා keyboard name එකද? INNO. කරන්න බලන්න වැරදුනොත් කියන්න මම අය පාරක් කියලා දෙන්න. අය පාරක් මම එක කරලා පෙන්නන්නම් ඔයාලට. මේක උඩ click කරලා දැන් ඒක නම් අයින් කරන්න වෙනවා. ඒක මම delete කරන්න. මෙහෙම තියෙන දැන් ඔයාගේ මේ arrow එක උඩ click එකක් දුන්නාම අපිට data type list එක මතුවෙනවා. ඒකෙන් අපි දෙන්නේ මොකද්ද? number. හැමෝම number දුන්නාද ළමයි? දෙන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවද තාම මෙතෙන්ද යන්න බැරි වෙච්ච කෙනෙක් අය? හැමෝම දීලා number දුන්නා. දැන් ඔහොමම මොකද කරන්නේ? දැන් මෙතන කළු පාට වෙලා තියෙනවා. වෙන කොහෙවත් ක්ලික් කරන්න නැතුව කීබෝඩ් එකට ඇවිල්ලා ඔහොමම අර ෆීල්ඩ් එකේ නම ටයිප් කරනවා. මොකද්ද? IN space NO index number. කරගත්තද ඒක? ඔව් සර්. right. ඊට පස්සේ click to add title කියලා තව එකක් ඉස්සරහින් පේනවා. එතෙන්ද ඇවිල්ලා අයත් arrow එක click කළා අපිට type කරන්න තියෙන්නේ enter කරන්න තියෙන්නේ මොකද්ද? student number. එහෙනම් අපි ගන්න මොකද්ද? ඒකට ගන්න short text. දැන් ඔයාගේ ඇත්තේ text කියලා වෙන්න. මගේ 19 නිසා වෙන නමකින් තියෙන්නේ. ඔයාගේ ඇත්තේ text කියලා වෙන්න. text තිබ්බොත් text දෙන්න. නැත්නම් short text දෙන්න. දුන්නා. කළු පාටලා තියෙනවා මෙතන. දැන් අපි මොකද කරන්නේ? student STNO කියලා දෙනවා. STNO. ගැටලු වුණා නම් කියන්න මට ඉස්සරහට යන්න දෙන්න නැතුව. ඊළඟ තියෙන student name එක. student name එක. කොහොමද අපි කරන්නේ? click to add කියන එක ඊතල උඩ click කළා. ඒකටත් දෙනවා අපි short text. නැත්නම් text. ST name. ST name. ඊළඟ එකේ තියෙන්නේ මොකද්ද? age. එහෙනම් click to add මට click කළා number දුන්නා age කියලා type කළා keyboard. ඊළඟට තියෙන sex තියෙන්නේ click to add මට click කළා short text දුන්නා. මොකද්ද දෙන්නේ අපි? sex කියලා දෙනවා. ඔක්කොම ටික ඉවර ළමයි කෝ බලන්න. දැන් ඔය සර්ගේ කියලා බිඳුවක් වටලා දිනවනේ සර් මේ index number කියන එකට age කියන එකටයි. ඔව්. එතකොට සර් දැන් මගේ හදපු එකේ එහෙම බිඳුවක් වටලා නැහැ. ඒක මොකද ගැටලුවක්ද නැත්නම් වැරදිද ඒක? නෑ ඔයා number කියලා දෙන්න තියෙන්නේ මේ දෙකටමනේ. index number එකටයි age එකට number කියලා දුන්න data type. දුන්නා සර් data type එකේ numbers දුන්නේ සර්. ඔව්. ඔයාගේ version එක මොකද්ද? office package එක මොකද්ද? office 10ද 13ද 13ද 16ද මොකද්ද?
10 තියෙන. අන්න ඒකයි. ඒ version එකේ බිඳුව එන්නේ නැහැ. හින්දා ඒක එච්චර හිතන්න දෙයක් නෑ. ඒ ගැටලුවක්. Thank you, sir. Thank you, sir. right. දැන් හදලා ඉවරයි කියලා හිතනවා ওই ටික ඔක්කොම. දැන් ඩිසයින් එක කරලා ඉවරයි. තව කවුරු හරි ඉන්නවද කරගන්න බැරි වෙච්ච ළමයි 4 දෙනා ඉන්නේ 4 දෙනාටම පුළුවන් වුණා කියලා මම හිතනවා ඔතෙන්ද දැන් කරගන්න. නයන රෙජිස්ටර් පුළුවන් වුණාද? ඔව් සර්. දැන් අපිට තියෙන data enter කරන්න. data enter කරන්නේ මෙන්න මේ තියෙන ටික enter කරනවා. 1 number 1 එක keyboard එකෙන් දෙනවා. මේකට ආවා keyboard එකෙන් මෙතෙන් ආව index number ළඟට දැන් මම බිඳුව තියෙන නිසා බිඳුව delete කරලා එක ගැහුවා. ඔන්න එක ගත්තා. student number ඊළඟට tab එකෙන් යනවා. tab කරපු ගමන් ඊළඟට එනවා. keyboard එකේ tab කියලා කීයක් තියෙනවනේ. ඊළඟට එනවා. student number එක මොකක්ද ඒකේ තියෙන්නේ? අපි මේක බල DCBL 0.01 capital වලින් තියෙන්නේ DCBL 0.01 tab කළා. ඊළඟට tab key එක ගිහුවා. ඊළඟට තියෙන්නේ මොකද්ද? DS බස්නායක. DS බස්නායක keyboard එකකින් D.S.S. බස්නායක. age එක තියෙනවා. age එක 18යි male. tab කළා 18 ගැහුවා. tab කළා male කියලා type කළා. right. මුල අකුරු හැම වෙලේම capital වලින් ගහන්න. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් capital වලින් ගහන හොඳයි. සර් මම මේ නිකමට වගේ අහන්නේ මේක දැන් copy paste කරන්න එහෙම බැරිද දැන් ඔය අපි දැන් ඔය student number DCBL 0.01 කියන එක යටට අපට copy කරගන්න එහෙම හැකියාව පුළුවන්. copy paste කරන්න පුළුවන්. දැන් මම අයින් කරපුවම අමුතු අංක වලින් number වලින් එනවා මේගොල්ලෝ. අනිල් අයින් වුණානේ දෙකපාරම. මම යාට link එක දුන්නා. right okay කමක් නෑ. හොඳටම ඉන්න ළමෙක් යා post program එකේ. බලන්න මේ විදිහට දැන් ඔක්කොම type කරගත්තා. ඊතුරු ළමයි තුන් දෙනා මට කියන්න බලන්න. index number right. ඒ වගේ enter කරපුම දෙක කළ හැකි අපිට. දැන් මෙතන ඉඳලා වැඩි ඉවරලා enter කී ගාපුවම දෙකට එනවා. ඊට පස්සේ දෙක type කළා. අර DCBL 2 කියලා type කරා. 2.02
කියලා ටයිප් කළා අරක තියෙන විදිහටම ඊට පස්සේ ටැබ් කරලා ඊළඟ නම ටයිප් කරනවා. මොකක්ද ඊළඟ නම තියෙන්නේ? ඊළඟ නම තියෙන්නේ මොකද්ද? YPP කුලතුංග. YPP කුලතුංග. ටැබ් කළා. වයස 18යි ෆීමේල්. ඔය විදිහට වාට තියෙන data ටික ඔක්කොම දාන්න පුළුවන් ඔය table එකට. තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක 10ක් වුණත් දාන්න පුළුවන්. තව පහක් මෙතන තියෙන්නේ. තව හිතලා තව පහක් ඔයා හිතපු නම් ටිකක් දාලා වයසවල් දාලා මේල්ද ෆීමේල්ද කියලා දාලා මට හදලා එවන්න. වාගේ database එක හදපු එක බලන්න. right අපිට දෙවෙනි ක්‍රමයට යන්න තියෙනවා. තව ඊට වඩා ලේසි ක්‍රමයක් දෙවෙනි ක්‍රමේ data type කරන දත්ත වර්ග අනුව අපි එහෙනම් ඊළඟ දවසේ ඒ ටික ඉගෙන ගමු. management lesson එකත් අද කරනවා. හරිද? management එකට මම link එක දෙනවා හැමෝටම බලමු එන අයට අපි දෙනවා. ඔයගොල්ලෝ තුන්දෙනා අනිවාර්යයෙන්ම එන්න management lesson එකට. විනාඩි 10කින් වගේ. හරි? right thank you very much. ඔය ටික ගෙදරින් practically කරන්න. tut එක හොඳට කියව ගන්න. management එකට එනවන්නේ තුන්දෙනාම. ඔව් සර්. ඔව් සර්.